අයිබෝන් කියල පිළිගන්නා මේ සතිත් අප ප්‍රෙන්ඩ් පොඩ්කාස්ට් එකට මේ අපේ 31 වෙනි එපිසෝඩ් එක මම උදාර මම කනිෂ්ක. මේ සතියේ අපි මේ එපිසෝඩ්ඩේ රෙකෝඩ් කරන්නේ 19 වෙනිදා ඔක්තෝබර් 19 වෙනිදා ඔක්තෝබර් 18 වෙනිදා තිබ්බ Apple ඉවෙන්ට් එක. Apple Unleashed කියලා ඉවෙන්ට් එකක් තිබ්බා. ඒ ඉවෙන්ට් එකේදී කැටගරි 3ක ප්‍රොඩක්ට්ස් රිලීස් කරා ඒගොල්ලෝ අලුත් ප්‍රොඩක්ට්ස්. අපි කතා කරමු මේ ඉවෙන්ට් එකේ මොනවාද රිලීස් කරපු ප්‍රොඩක්ට්ස් මොනවාද? ඒ ප්‍රොඩක්ට්ස් වලදී ආපු අප්ඩේට්ස් මොනවාද? සහ ඒ අප්ඩේට්ස් වලින් ඉස්සරහට එකන මේ අවුරුද්ධ 2021 ඉඳන් 2022 අවුරුද්ධ වෙනකම් මොන වගේ වෙනස්කම් වෙයිද කියලා මොන වගේ ට්‍රෙන්ඩ් එයිද කියන දේ ගැන අපි අද එපිසෝඩ් එකෙන් කතා කරමු. එහෙනම් කනිෂ්ක අපි කෙලින්ම වැඩට යන්නේ නේද? ඔව් මචං. ඊයේ තිබ්බ Apple ඉවෙන්ට් එක ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ ඒ කියන්නේ ඔයගොල්ලෝ Apple කියන කම්පැනියේ announcement follow කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා දැන් සති දෙකක්වත් නැහැ ඒගොල්ලෝ අලුත් iPhone ටික announce කරන්න ඉවෙන්ට් එකක් තියලා. ඊට පස්සේ මේ ඉවෙන්ට් එකේදී මේගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම රිලීස් කරපු කැටගරි දෙකක් තිබ්බ. එකක් ඔඩියෝ පැත්ත සහ අනිත් එක ප්‍රොෆෙෂනල් වැඩ කරන අයට හරියන්න MacBook. ඒ කියන්නේ ඒගොල්ලෝගේ Apple laptop එක. Apple ඒගොල්ලෝගේ තිබ්බ මාකට් එකේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසඳගත්තා ගිය අවුරුද්දේ laptop එකෙන්. ඒ කියන්නේ MacBook Pro සහ MacBook Air එකක් ඒගොල්ලෝ රිලීස් කරා M1 ඒගොල්ලොන්ම හදපු CPU එකක් එක්ක. ඒක මාර හිට් එකක් වුණා. පර්ෆෝමන්ස් අතින් බැටරි ලයිෆ් අතින් මාරම හිට් එකක් වුණා. ඒකේ ඊළඟ ජෙනරේෂන් එකේ ඒගොල්ලෝ රිලීස් කරා මේ තිබ්බ ඉවෙන්ට් එකේදී ඒගොල්ලෝ ඒක කරේ MacBook Pro කැටගරි එකක් විතරයි. Pro කියන්නේ එක මේක මේ පාර කරේ ඒගොල්ලෝ ෆුල් ප්‍රොෆෙෂනල් මයට MacBook හදලා තිබ්බා. සහ අනිත් කැටගරි ගුණේ ඔඩියෝ පැත්ත. ඔඩියෝ පැත්තදී ඒගොල්ලෝ සර්විසස් අප්ඩේට් එකක් සහ හાર્ඩ්වෙයාර් අප්ඩේට්ස් අනවුන්ස් කරා. පළවෙනිම අප්ඩේට් එක උනේ ඒගොල්ලොන්ගේ මේ AirPods කියන එක. AirPods කියන්නේ Appleගේ AirPods කියන ප්‍රොඩක්ට් කැටගරි එක. AirPods කියන කැටගරි එක තමයි Appleගේ ඔඩියෝ කැටගරි. ඔඩියෝ කැටගරි කියන්නේ හෙඩ්ෆෝන් කැටගරි එක. True wireless හෙඩ්ෆෝන් දෙකක් තමයි තියෙනවා ඒගොල්ලොන්ගේ. බ්‍රෑන්ඩ් නේම් එක කියන්නේ AirPods කියලා. ඒ True wireless headphone වල AirPods තියෙනවා. AirPods 2 ආවා, AirPods Pro ආවා, AirPods Max ආවා. Max එක අර over the ear ලොකු අර කප් එක තියෙන පොල් කටු දෙක වගේ දෙපැත්තෙන් තියෙන ලොකු හෙඩ්සෙට් එක. ඒක $500 ගණන්, ඒක පට්ට ගණන්. ඊට අමතරව ඒගොල්ලෝ සාමාන්‍ය normal consumers ලා අතරේ මාරම ජනප්‍රිය වුණා ඒගොල්ලෝගේ පළවෙනි AirPod එක. ඒ AirPod එකට ඒගොල්ලෝ අප්ඩේට් එකක් දුන්නා AirPod 2 කියලා. ඒක wireless charging තිබ්බ එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ අප්ඩේට් එකක් විදිහට රිලීස් කරේ AirPods Pro එක. ප්‍රයිස් එකත් වැඩි, active noise cancelling තිබ්බා. ඒ වගේ ෆීචර්ස් ටිකක් එක්ක AirPods Pro ආවා. ඊට පස්සේ latest release එක උනේ ඒගොල්ලෝගේ AirPods Max එක. ඒකට අප්ඩේට් එකක් මේ අවුරුද්දේ ආවා. ඒ ආවේ අර කැටගරි දෙකෙන් normal AirPods සහ AirPods Pro කියන කැටගරි දෙක ගත්තොත් එහෙම daily අපිට කියන්නේ එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් කැටගරි එකනේ. අන්න ඒකෙදි අප්ඩේට් එකක් ආවේ ඒගොල්ලොන්ගේ first generation තිබ්බ AirPods, second generation තිබ්බ. ඒකේ third generation එක රිලීස් කරා. ඒකෙදි ඒගොල්ලෝ රිලීස් කරේ කියන්නේ ඒගොල්ලෝ මේක යන්නේ AirPods Pro සහ AirPods Max කියන කැටගරි 3කට කඩලානේ. එහෙම ගත්තාම ඒගොල්ලෝ අලුත් AirPods Pro එකක් නෙවෙයි රිලීස් කරේ, අලුත් AirPods එකක්. ඒකට ඒ AirPods එකේදී ඒගොල්ලෝ active noise cancelling add කරේ නෑ. හැබැයි waterproof කරා. waterproof කියන්නේ sweat proof කරා. සහ ඒකේ ඩිසයින් එක AirPods Pro වල ඩිසයින් එක වගේ ඩිසයින් එකක් තිබ්බේ. සහ කේස් එක wireless charging තියෙනවා. wireless charging support කරනවා. මේ MagSafe කියලා ඒගොල්ලෝගේ තියෙන ඔය iPhone එකට iPhone 12 series එකට ආවා charging method එකක් MagSafe කියලා magnet එක. ඒ magnet එක support කරනවා. සහ ඊට අමතරව ඒකේ තව පුළුවන් තියෙන spatial audio. spatial audio කියන්නේ surround audio වලට Apple හදපු නම. ඉතින් ඒගොල්ලෝ දාපු නම spatial audio තියෙනවා. ඒක තමයි ඒ AirPods 3 එකේ තියෙන්නේ මේ පාර. අර ඔයගොල්ලෝ දන්නවා ඇති කියන්නේ AirPods ගැන ඔයගොල්ලෝ දැනගෙන කියන්නේ අප්ඩේට් එකේ ඉන්න කෙනෙක් නම් දන්නවා එයා normal AirPod එකේ අර stem එක කියන්නේ කනට ගහපුවාම අර එළියට එන කෑල්ල දිගයි. ඒකත් කන ඇතුළට යන්නේ නැහැ. ඒ කියන්නේ අර රබර් knob එක කන ඇතුළට යන්නේ නැහැ normal AirPods වල. ඒක නිසා ඒකේ තියෙන ප්‍රශ්නයක් තමයි එළියේ ශබ්ද අපිට ඇතුළට ඇහෙනවා ලාවට. AirPods Pro වලදී ඒ කිය බඩ් එකක් එක්ක කන ඇතුළට යන්න ඩිසයින් කරලා තියෙන්නේ. ඒකට ඒක active noise cancelling දෙන්න පුළුවන් නිසා. සහ AirPods Max වලදී ලර ලොකු ඕවදිය කප් එකක් තියෙන. ඒකට හොඳට සීල් එකක් එක්ක හොඳ active noise cancelling එක හොඳ sound quality එකක් එකේ තියෙනවා. දැන් මේ ආපු AirPods 3 එකේදී
ප්‍රබ නොබ් එක නෑ කියන කනතුරට යන්න මොද කනතුරට යන්න උමනකුත් නෑ ක්ටව නොස් කැන්සලින් නැති නිසා හැබයි එක ඩිසයින් එක යපොට් ප්‍රෝල ඩිසයින් එකමයි යපොට් ප්‍රෝ එක කර රබ නොබ් එක නැතුව ඩිසයින් එක ගුළු දන්න නොමල පොඩ් එක දන්න කෙනෙක් නං එකනෙ එක කේසක දැම්හම කේසක දාපුහම යාපොඩ් එක වර්ටිකල් පැත්තර තමයි ඩිසයින් එක තියන්නේ ප්‍රෝයකේදී හොරිසන්ටල් පැත්තර හැරව්වා ගොල්ල ඩිසයින් එක දැන් යාපොට් ස්ත්‍රිය එකේදී එයපොට් කේස එක ඩිසයින් එක හොරිසන්ටල් පැතර හරල තියෙනවා මේ පාර මේ පර විශේෂත තියන්නේ එක ස්වෙට් ප්‍රෝ් කල්ල තියෙන ස්පාශල් ෝඩිය තියෙනවා වයිලස් චාජින් තියෙනවා 2021 තාමත්තේ ගොල්ලොන්ගේ එයපොට්සල චාර්ජින් පෝට් එකනං යන්න ලයිට්නි එක ටයිප්සි උන්නෑ ඔක තමයි අපස්ත්‍රීවල්ටාපු අප්ඩේට් එක මේක හොඳ ඉතින් ප්‍රයිස් රේන්ජ ගන තිබ්බේ දැන් ගොල විකුණනවා එයාපොඩ් 2 එක තියෙනවා 3 එක තියෙනවා ප්‍රෝ එක තියෙනවා මැක්ස එක තියෙනවා එයාපොට් 2 එක තිබ 129 ඩොලර්ස් එයාපොට් 3 එක ඒ ප්‍රිලිස් කරපු එක 179යි එයාපොට් ප්‍රෝ එක 250යි එයාපොඩ් මැක්ස එක 550යි 549යි එමතයි ප්‍රයිස් රේන්ජ කියන්නේ අරගනිකන් අර ලාබම එකත්තමයි හොඳ එකත්නේ අතර ගානක් තියන්නේ එක ඒ ඇත්තරම දැන් ඔය ලබන මාසේ බ්ලක් ෆ්‍රයිඩේ මේ අඩුවේ ගාන සහරට ඔයක තමයි ඒ රිලිස් කරපු එයාපොඩ් එක තව ෝඩිය පැත්තෙන් අප්ඩේට්ටක්කාව ඇපල්ලගි තියෙනවා ඔය ස්මාර්ට හෝම් කියන කන්සෙප්ට එකේද අපි පාවිච්චි කරනවානේ Bluetooth පීකස් පාච්චි කරන්න දැන් අපි ගොඩක් පිකැනිස් ගොඩක් අයි පාවිච්චි කරනවත් දන්න මම ඇමේසන් ලග තියෙන ඇලෙක්සා තියෙන ඒගොල්ලොන්ගේ ආටිෆිශල් ඉන්ටලිජන් එක ඉන්ටිග්‍රේට් වෙච්ච Bluetooth ස්පීකස් තියෙනවා Bluetooth මත් කියන්න බෑ මේකන ගනිෂ්ක ගැන හෝම් ෝඩියෝ සිිස්ටම් එක ඒකේ ඒලෙක් කිවම ට්‍රිග වෙනවා යහන ගොරිසලට ගොල්ල ආන්සස් දෙනවා හෙම Google ලගේ තියෙනවා Google මට මතක විදිර Google හබ්ද කොහෙද Bluetooth ස්පීක එක ඒවගේ Apple රිලිස් කරප එක තමා හෝම් පොඩ් කියලා හෝම් පොඩ් එක ඔරිජිනල් හෝම් පොඩ් එක ලොකු ස්පීක එකක් හොඳ සබ්බූ එකක් එක්ක තියෙන එකක් ඒක මේ තිබ ලොක ප්‍රශ්න තම එක හැමවෙලේම වයඩ් එකන එක ප්ලක් කරන්න ඕන හැමවෙලේම සහ අනිත්තක එක තමයි ඒකේ මේ එකට ලොකු අප්ඩේස් ටික කාවෙනෑගෙන හාඩ පැත්තිෙන් එක සකන් ජෙනරේෂන් ඇත ජෙනරේෂන කාවෙනෑ මොකද ඒක කම්පීට් කරන මකට එන කාලේ අර ග්‍රවන්් බ්‍රේකින් දෙයක් තිබෙන නෑ එක එකන ඒ වෙද්දි ගොඩක් ඔය ඇමේසන් ලගේ ඇලෙක්සා තියෙන Google ඇසිස්ටන් තියෙන ස්පීකස් තිබ්බා Bluetooth වගේම මොබයිල් එකන එකට ඒකෙන් පවස් තියගෙන බැට්‍ර එකක් තියනවා හැබයි හෝම් පොඩ් එක ප්ලක් කරන්න ඕන එකක් හැබයි හෝම් පොඩ්ඩල එක වාස තිබ එක සවන්් කොල්ටික සුප එකන හොඳම සවන්් කොල්ි තින ස්පේකයක් විදිර තිබ්බේ අනිත එක මිලත් වැඩි ආපු කාලමට මත විදිට ඒකෙච්චර හිට් එකක් උන්න පස්සේක ගොල්ලෝ ඩිස්කටිනිය කරා එච්චරම හිට්ටු නැති නිසා හැබයි ගොල එක වෙන ප්‍රෝච්චක් ගත්ත හෝම් පොඩ් මිනි කියලා පොඩි ස්පීකයක් ගත්ත එකත් ඕල්වස් කනෙක්ටඩ් තියෙන්න්න ඕනි ඒක ගිය අවුරුද්දේ ඒගොල රිලිස් කරා හෝම් පොඩ් මිනි එක ද මේ අවුරුද්ධ එකට අප්ඩේට්ටක් ඒවල දාලා තියෙනවා ඉනිශලි කලස් තිබේ බ්ලක්ටන් වයිට විතරයි මේ අවුරුද්ධයකට අප්ඩේට්ක් විතර ඒගොල කලස්ටිකක් දාලා තිබ්බා අලුත් කලසල තියෙනවා බ්ලූ කල එක තියෙනවා ඔරෙන්ජ් කල තින යෙලෝ කල තින තුර කලස්වර්ග දැන් තියෙනවා ඔක්කොම් පහක් තියෙනවා බ්ලක්කන් වයිට් තියෙනවා බ්ලූ තියෙනවා යෙලෝ තියෙන ඔරෙන්ජ් තියෙනවා එකන හොඳ සබ්ට විදිහට ඒගොල්ල අප්ඩේට් දැම්මට මේ ඒ අවුලන්න ඇගෙන වෙනසකටත් එක හොඳයි මොකද ලු සුදු විතරක්ම තිබ්බ හමාරනිකන් අර සමර ආස නෑහම සින්නක්නේ ඒ ඇතරම මේ සවන් කොල්ට හොඳ තිබා ඩොල සනුනමයක් තම එක වෙන්නේ සාපේක්ෂ ගණන් ඉතින් ඩොල සනුනමට ගන්න පුළුවන් ඒවත් තියෙනවා හැබයි මේ කැරර Apple ප්‍රඩක්් එක වෙන්න ඕනකි ෆීචස්ටික තියෙනවා බිල්් කොල්ටික සුපර්බ් හොඳම ඩිසයින්යක් තියෙනවා සහ Apple ලගි සවිස හොඳර වැඩ කරනවා එකනවගේ Apple මියසික් හොදට එක අර සොෆ්ට වැඩ කැල්ටක්ම තියෙනවා වාට සිින්දුව ප්ලේ කරන්න ඕන නම් වගේ ෆෝන් එක ප්ලේ වෙන සිින්දුවගේ අක කිහිල්ල එක ටැප් කරා මේකින් ප්ලේ වෙන්න පටන්ගන්නවා දැන්වාගේ යාලුවගේ ගෙදර හෝම් පොඩ් මිනි එකක් තීරනන් එක සිින්දුව ප්ලේ වෙනවනම් ඔයාගේ ෆෝන් එක කරගෙන ගිහිල්ලා එක ටැප් කරාම ඒ සිින්දුව අපිට සේව් කරගන්න පුළුවන් ඒවගේ පොඩි සොෆ්ට ෆීචසම තිබ්බ ඇතරම යුස්ෆුල් ඒවා තව තිබ්බා හෝම් පොඩ් මිනි එක ගෙදර අපි හිතමුකෝ හෝම්පොඩ් මිනි කාමර පහක් තියෙන ගෙදරක පහ කාම්බර එක ගානයගේ තියෙනවා කියලා දැවාගේ කිචන එක ඉදගෙනවාට පුළුවන් බ්‍රෝඩ් කාස්ට කරන්න මැසේජ් එකක් දැන් ඒගොල්ලෝ එක්සාම්පලක් දිරි පෙන්න්න කෑමල ඇස්ති කියලා කියනවා එතකොට සිරිට කියනවා මේක බ්‍රෝඩ් කාස් කරන්න කිවම සිරියේ මැසේජ් එක අර කාම්බර පහම තියෙන ස්පීකර්ස් වලින් කියන ඒ වගේ පොඩිපොඩි අර මොනදවර කියන පර පොඩ්ඩි වනටගෙන අපිට ෆීචස් ඕන්නෑ
එකන Bluetooth speaker එකකින් අපි එහෙම දේවල් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි තිබ්බහම එකන එක පාවිච්චි කරනවා නම් මරු ෆීචර්ස් ටිකක් තියෙනවා ඒකේ. ඒකට මේ අවුරුද්දේ අප්ඩේට් එකක් විතර ආවේ කලර්ස් ටික තමයි අලුතෙන්. කලර්ස් ටික ආවා සහ ඒගොල්ලෝ මමක ඔඩියෝ පැත්තෙන් තව සර්විසස් පැත්තෙන් අප්ඩේට් එකක් දුන්නා. ඒ අප්ඩේට් එක තමයි Apple Music තියෙනවා. ද Apple Music කියන Apple ලගේ ස්ට්‍රීමින් සර්විස් එක. ඒකට කම්පිටිටර්ස්ලා විදිහට ඉන්නේ Google ලගේ YouTube Music තියෙනවා, Spotify තියෙනවා, Spotify ලගේ Amazon ලගේ Amazon Music, Deezer එහෙම තියෙනවානේ ස්ට්‍රීමින් සර්විසස්. Apple ලගේ තියෙන Apple Music. මේකේ තිබ්බ Apple Music කියන සර්විස් එකේ තිබ්බේ ඔරිජිනලි තිබ්බේ ප්ලෑන්ස් මට මතක විදිහට 3යි. ඉන්ඩිවිජුවල් ප්ලෑන් එක තිබ්බා, ඊට පස්සේ තිබ්බා ෆැමිලි ප්ලෑන් එක තිබ්බා, ඊට පස්සේ ස්ටුඩන්ට් ප්ලෑන් එක තිබ්බා. ස්ටුඩන්ට් ප්ලෑන් එක ඇත්තටම අඩුයි. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකක් තමයි තිබ්බේ. ඩොලර්ස් ස්ටුඩන්ට් ප්ලෑන් එක ඩොලර්ස් 4යි. 4.99යි. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් ප්ලෑන් එක ඩොලර්ස් 10යි. ඒ කියන්නේ මම කියන්නේ මේ ලංකාවේ ප්‍රයිසස් නෙවෙයි US ඩොලර් ප්‍රයිසස්. ලංකාවේ ප්‍රයිසස් මේක ඇත්තටම සෑහෙන අඩුයි මීට වැඩිය. ෆැමිලි එක තිබ්බා ඩොලර්ස් 15යි මාසෙට. මේ පාර ඒගොල්ලෝ අලුත් ප්ලෑන් එකක් දැම්මා. voice only plan එක. voice only කියන්නේ මේක ගත්තොත් එහෙම ඔයාට කියන්නේ ෆෝන් එකකින් වගේ සර්විස් එක පාවිච්චි කරන්න නෙවෙයි. ඔයගොල්ලන්ට පුළුවන් HomePod mini ටිකක් setup කරගෙන ගෙදර ඔයාට පුළුවන් hey Siri play මැනිකේ මගේ හිතේ කිව්වොත් එහෙම ඒ සින්දුව අහන්න එහෙම පුළුවන්. හැබැයි voice only. ඔයාලට කැමති සින්දුව කටින් කියලා අහගන්න පුළුවන් playlist එකක්. දැන් ඔයාට bathroom එකේ ඉන්නව නම් කියන්නේ wash එකක් දානලාට අහන්න playlist එකක් ඕනේ නම් එහෙම හදපු curated ඒ කියන්නේ Apple ලගේ Apple Music team එකකින් නෑ curate කරපු playlist එක play කරන්න පුළුවන් voice plan එකේදී. අනිත් supported device විතර එකේ තියෙන්නේ HomePod mini එක තමයි. ඒකෙන් support කරන්නේ ඒක තමයි මේ voice only plan එක ඒගොල්ලෝ දැම්මා අලුතින් දැම්මා. එතකොට ඒගොල්ලෝගේ දැන් plans 4ක් තියෙනවා. voice only එක තියෙනවා ඩොලර්ස් 4.99ෙන් ඩොලර්ස් 5යි මාසෙට. ස්ටුඩන්ට් එක තියෙනවා ඩොලර්ස් 5යි. හැබැයි ඒකේ conditions ටිකක් තියෙනවා. ඒකේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් කියලා verify කරන්න ඕනේ. මොන යුනිවර්සිටි එකේ දින්නේ ඒ ටිකත් එක්ක. නැත්නම් normal individual plan එක Spotify අනිත් හැම සර්විස් එකක් ගානම තමයි ඩොලර්ස් 9.99. ඒ කියන්නේ ඩොලර්ස් 10 මාසෙට. family plan එකේ පුළුවන් ඩොලර්ස් 15යි. family members ලා 6 දෙනෙක්ට පුළුවන් අහන්න. ඔය අප්ඩේට් එක තමයි ආවේ audio පැත්තෙන්. ආපු අප්ඩේට්ස් ටික. ඒගොල්ලෝ ඔය voice plan එක initially රටවල් 8කට තමයි දානවා කියලා තිබ්බේ. ඊට පස්සේ ලෝකයේ අනිත් රටවල් වලට available වෙයි. ඊට පස්සේ event එකේ ලොකුම announcement එකක් වුණා. ඒක තමයි දැන් ඔය Apple දැන් සාමාන්‍යයෙන් Apple ලගේ ට්‍රැඩිෂන් එක තමයි හැම අවුරුද්දෙම අලුතෙන් iPhone එකක් එක්ක අලුත් processor එකක් ඒගොල්ලෝ announce කරනවා. ඒ phone එකේ වැඩ කරන්න දැන් 12 එකත් එක්ක A14 කියලා ආව එකක්, 13 එකත් එක්ක A15 කියලා එකක් ආවා. එහෙම අවුරුද්දෙන් අවුරුද්ද දැන් next year එන්නේ A16. එහෙම. දැන් Apple මුලින්ම කියන්නේ Apple ගොඩක් කලින් 2020 වෙනකම්ම use කරේ Intel හදපු processors තමයි ඒගොල්ලෝගේ laptop වල පාවිච්චි කරේ. එතකොට ඒ processors වලින් ඒගොල්ලෝ සම්පූර්ණ transition එකකට ගියා 2020 දී. ඒගොල්ලොම හදපු processor එකකට M1 කියලා MacBook වලට ආපු එක. ඒක ඒගොල්ලෝ අර showcase කරන්න කියන්නේ මුලින්ම මිනිසුන්ට පාවිච්චි කරලා ඒක experience එක ගන්න පුළුවන් product එකක් විදිහට දැම්මේ MacBook Air එකක් සහ MacBook Pro එකක්. ඒ දෙකම 13 inch පොඩි දෙකක් තමයි දැම්මේ. ඒ දෙකේම touch bar එකක තිබ්බා. Air එකේ touch bar එකක් තිබෙන්නේ නැහැ. තමයි ඒගොල්ලෝ ප්‍රොඩක්ට් දෙක කියන්නේ M1 එක ආවේ ලැප්ටොප් දෙක. ඒකෙත් Pro version එකේදී CPU fan තිබ්බ cooling වලට. ඊට අමතරව වෙන කිසිම වෙනසක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ලැප් එකේ port wise එහෙම කිසි වෙනසක් තිබ්බේ නැහැ. මේ අවුරුද්දේදී ඒගොල්ලෝ මුලින්ම announce කරා ඒගොල්ලෝගේ processor එක M1 වලින් නම් දැන් මේ අවුරුද්දේ හරිනම් ඉන්න ඕනේ M2 ලබන අවුරුද්දේ M3 එහෙම නෙවෙයි ඒගොල්ලෝ announce කරේ. මේ පාර ඒගොල්ලෝ event එකේදී event එකේදී processors දෙකක් announce කරා. එකක් තමයි M1 Max එක, අනිත් එක M1 Pro එක. හරියට පිළිවෙලට ගත්තොත් එහෙම M1 Pro, M1 Max. මම මේ කතා කරන්නේ අඩුම performance තියෙන M1, ඊළඟට M1 Pro, හොඳම performance තියෙන M1 Max කියලා processors තුනක් ඒගොල්ලෝ release කරා. මේ processors තුන ගත්තාම එහෙම මේකෙදි ලොකුම ඒ කියන්නේ මේගොල්ලෝ compare කරලා ඒ කියන්නේ මාර විදිහට graph තොගයක් දාලා මාර ප්‍රසන්ටේෂන් එකක් එක්ක මේගොල්ලෝ පෙන්නුවා මොනවාද අප්ඩේට් උනේ කියලා ඉවෙන්ට් එකේදී. ඒකෙදි ඇත්තටම මේ ඒගොල්ලෝ කම්පෙයාර් දැන් අපි හරි කවුරු හරි කම්පෙයාර් කරන්න ඕනේ. ඒ දැන් මේක මම කතා කරන්නේ මම කියවනේ මේ ඉවෙන්ට් එක ප්‍රොෆෙෂනල් ඉවෙන්ට් එක. කියන්නේ MacBook Pro විතරයි මේකෙදි announce උනේ. MacBook Air එක එහෙම මේ
අනිත් වෙනම iPadයක් එහෙමකුත් නෑනේ. ඒ නිසා මේකෙදි මේ ඒගොල්ලෝ රිලීස් කරේ M1 එකේ M1 වැඩ කරන MacBook Pro ද ප්‍රොෆෙෂනල් අයට පාවිච්චි කරන්න පුළුවන් MacBook එකක් අලුතෙන් එකක් මේගොල්ලෝ දැම්මා. ඒකට chip දෙකක් මේගොල්ලෝ අලුතෙන් announce කරා iterations දෙකකට MacBook Pro එක M1 Pro එක සහ M1 Max එක. මේකෙදි M1 Pro එකේ තියෙනවා මම මේක තරණ ස්පෙක් එක මේක ඔයගොල්ලෝ ගොඩක් අයට ඒ කියන්නේ ප්‍රොසෙසර් එකක් ගත්තොත් මේක අර හෙනම නර්ඩි ඩීටේල්ස් එකක් මම කියන්නේ මොකද මේක ගොඩක් අයට මේක සාමාන්‍ය කියන ඇවරේජ් කන්සියුමර්ස්ලට මේක ඕන වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇවරේජ් කන්සියුමර්ස්ලට පාවිච්චි කරන්න හදපු ප්‍රොසෙසර් එකක් නෙවෙයි. මොකද මේක MacBook Pro වල run තියෙන ප්‍රොසෙසර්ස් iterations දෙක M1 Pro කියන එකේ තියෙනවා 33.7 billion transistors තියෙනවා. දැන් මම ඊට කලින් කියලා ඉන්නම් ට්‍රැඩිෂනල් ඒ කියන්නේ අපි ගත්ත Intel based computer එකක නැත්නම් laptop එකක ඔයාලා දැකලා ඇති MSI ලගේ තියෙනවා මට මතක විදිහට Asus ලගේ ROG තියෙනවා Lenovo ගේ තියෙනවා Predator එහෙම අර high performance laptop තියෙනවා. අපි gaming laptops කියන්නේ ඒ laptops වලදී main performance එක change වෙන main components තුනක් තියෙනවා. processor එක, GPU එක, RAM එක සහ අනිත් එක storage එක. ඒක කොහොමද තියෙනවනේ. දැන් traditional device එකකදී laptop එකදී වගේ දැන් ඔය Amazon නෙවෙයි Asus නැත්නම් Lenovo වගේ ඔය හොඳ high performance laptop එකක් ගත්තාම තියෙන ප්‍රශ්නයක් තමයි ඒකෙදී processor එක Intel, GPU එක Nvidia හරි AMD Radeon හරි RAM එක වෙන බ්‍රෑන්ඩ් එකක් ඔසේ හරි මොකක් හරි RAM එක වෙනම අපිට ඕනි ගානක් අපිට ඉතුණු ගානකට අපි RAM එක වැඩි කරගන්නවා. එහෙමනේ ඒ ලැප්ටොප්ස් ඇතුලේ. දැන් ඕනම ලැප්ටොප් එකක performance based වෙන්න නම් හොඳට performance හරියට එන්නේ මේ CPU එක, GPU එක සහ RAM එක සහ storage කියන ඒවා අතර වෙන communication එකනේ. දැන් individually මේ එක එකක් පට්ට powerful උනත් ලෝකේ තියෙන හොඳම CPU එක තියෙනවා. හැබැයි ලෝකේ තියෙන charterම GPU එක තිබ්බොත් ඒකෙන් හොඳට performance දෙන්න බෑනේ. ඒ ඇරෙනවා හිතමු ලෝකේ තියෙන හොඳම Intel processor එක, හොඳම Nvidia GPU එක දාලා, හොඳම RAM mount එක දාලා අපි හිතමු 64GB වගේ RAM එකක් දාලා, පට්ටම SSD එකක් දාලා කරත් setup කරත් laptop එකක් ඊට වඩා powerful laptop එකක් හදන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් මම කලින් කිව්වා GPU එක, CPU එක සහ RAM එක කියන components ටික සහ input output ලියන storage කියන components හතර ගත්තොත් ඒවා වෙන වෙනම perform කරාට වැඩක් නැහැ. ඒවා එකට join වෙලා team එකක් විදිහට හොඳට perform කරගෙන හොඳට communicate කරන්න ඕනි. මෙන්න මේ එකිනෙක අතර communication කියන එක සෑහෙන අමාරුයි කරන්න අනිත් laptop වලට. මොකද ප්‍රශ්නේ එක එක company හදන්නේ එක එක brand එක එක quality standards වලට එක එක protocols වලට එක එක architectures වලට. එතකොට කොච්චර powerful වුණත් individually අතර data communicate වෙන එක වෙන්නේ වෙන විදිහ slow නම් ඒකේ performance ඇත්තටම අඩු වෙනවනේ. මේක තමයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ Intel කියයි Lenovo කියයි එක brand වල gaming laptops. හැබැයි Apple මේක M1 කියන processor එකේදීම tackle කරා. මේගොල්ලෝ කරේ system on a chip කියලා GPU එක, CPU එක සහ RAM එක කියන components, main components තුනම එකම chip එකකට දාලා එකිනෙක අතර communication කියන එකට යන delay එක සෑහෙන අඩු කරා. නැති තරමටම අඩු කරා. එතකොට individually හොඳට perform කරනවා. ඒගොල්ලෝ එකම chip එකක ඉන්න නිසා overall performance පට්ටම හොඳයි. අනිත් එක එක component වලට වෙන වෙනම power එක consume වෙන්නේ නැහැ. එක chip එකකදී මේ ඔක්කොම වෙන නිසා power consume වෙන එක සෑහෙන අඩු වුණා. 70% විතර අඩු වුණා. ඒක නිසා M1 වලින් ආපු MacBook Pro එක සහ යා එක හොඳටම perform කරා සහ හොඳ battery life එකක් තිබ්බා ඒකේ. දැන් ඒකේ advantage එක ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව දන්නා MacBook Air එකක් M1 තියෙන එකක් හොඳට perform කරනවා. හැබැයි ඒකනේ සාමාන්‍යයෙන් Air කියන කැටගරි එකේ ඒගොල්ලෝ දැම්මේ documentation වගේ වැඩවලට පාවිච්චි කරන්නේ. Pro කියන එක ගත්තේ video editing වගේ බැරෑරුම් වැඩ කරන අයටනේ. ඔය M1 තියෙන laptop එක තිබ්බේ Pro එක තිබ්බේ 13 inch එකක් විතරයි. දැන් ඒකේ performance හොඳටම තියෙනවා කියලා දැක්කහම මිනිසු මාරදිරි ඉල්ලුවා Pro එකක් අපිට දෙන්න මීට වඩා ලොකු ඩිස්ප්ලේ එකක් එක්ක මීට වඩා හොඳ දැන් MacBook වල ආවේ ඒගොල්ලෝ traditionally හොඳට ports maintain කරා HDMI ports තිබ්බා. ඒත් මට මතකයි card reader එකක් තිබ්බා.
ඒ හැමදේම තිබ ලැප්ටොප් හැකින් එක පාරට ඒගොල්ලො 2015 වගේ අවුරුද්ධක 15 අවුරුදුවල ට්‍රන්සිෂන් නැකුණ ටයිප් C විතරයි තියෙන චාර්ජ් කරන්න ටයිප් C ඉන්පුට් අවුට්පුට් ගහන්න ටයිප් C විතරයි සහ වෙන අමතරයකට තිබ්බේ හෙඩ්සෙට් එකක් විතරයි හෙඩ්සෙට් පෝර්ට් එක විතරයි 3.5 එක හැබැයි ඒකත් මේ පාරේ ගොල්ලෝ සෑහෙන වෙනසක් කරා දැන් ගිය අවුරුද්ද M1 එක ආවට පස්සේ M1 එකේ performance එක මිනිස්සු ඉල්ලන්න පටන් ගත්තා M1 එක දාලා වෙන ලැප්ටොප් එකක් දෙන්න හොඳ ලොකු ඩිස්ප්ලේ එකක් එක්ක හොඳ ඩිස්ප්ලේ එකක් එක්ක හොඳ performance එක්ක හොඳ input output ports ටිකක් එක්ක කියලා ඒක රිලීස් කරන උනා මේ පාර හැබැයි ඊට කලින් ඒගොල්ලෝ M1 එක මෙහෙම perform කරා නම් අපේ ඒක ඊළඟ level දෙකක් දෙන්නම් ඔයාට ඊළඟ level එකක් දෙන්නම් ඒකෙත් level දෙකකට අපි කඩන්නම් සාමාන්‍ය මිනිස්සුන්ට ඕනේ ඔයාගේ එකේ මේක professional නේ හොඳ photo editor කෙනෙක්ට ඕනේ performance නෙවෙයි හොඳ video editor කෙනෙක්ට ඕනේ හොඳ animator කෙනෙක්ට ඕනේ වෙන performance එහෙම බලලා ඒගොල්ලෝ processors දෙකක් release කරා M1 Pro සහ M1 Max කියලා M1 Pro එකේදී M1 Pro සහ Max දෙකේදීම transistors ගණනක් තියෙනවා 3.7 billion තියෙනවා 33.7 billion transistors තියෙනවා 33.7 billion කියන්නේ M1 එකේ තිබ්බ transistors ගණනට වඩා දෙගුණයක් ඒකේ තව CPU cores 10ක් තියෙනවා සහ M1 වලට වඩා performance ඒ කියන්නේ performance level එක දැන් සාමාන්‍යයෙන් තව දැන් මම කියන්න මම මේ comparison එක එන nerdy ඒ කියන්නේ මාරම nerdy ඒ කියන්නේ අර මේක සාමාන්‍ය මිනිස්සුන්ට දැනගන්න ඕනේ නෑ හරිද හැබැයි මේක අපි කතා කරන්නේ professional කට්ටිය කරන නිසා මේ දේවල් ගැන ගොඩක් කොල්ලෝ එහෙම මාර ඉන්ට්‍රෙස්ටඩ් ඒ කියන්නේ අපි Intel i7 එකක් කිව්වම අපි කොච්චර මේ කෝස් ගානක් තියද ඒ හැමදේම අහනවනේ ඒ වගේ මේක දෙයක් කියන්නනේ Apple ලා අනිත් ට්‍රැඩිෂනල් කම්පැනි වගේ නෙමෙයි ඒගොල්ලෝගේ measuring methods හරි වෙනස් දැන් බැටරි එකක් කිව්වහම අපි බලන්නේ milliamperes ගාන කීයද milliamp hours ගාන කීයද 1440 එහෙමනේ හැබැයි Apple compare කරන්නේ ඉන්නේ average performance daily consume කරද්දී අපිට milliamperes ගානෙන් අපි compare වෙන්නේ නැහැ අපි බලන්නේ කොච්චර වෙලාවක්ද කියන එක time එකකින් අපි බැටරි එක බලන්නේ මේ වැඩ ටික කරගන්න 100 charge කරලා laptop එකෙන් මට මගේ වැඩ ටික කරන්න පුළුවන් පැය දෙකයි නම් ඒ laptop එක පැය දෙකයි හැබැයි Apple මට කිව්වොත් එහෙම ඔයාලට මේකේ 100ක් වැඩ කරන්න පුළුවන් දැන් පැය 5ක් කියලා ඒතකොට මට ඒක දැනෙනවනේ මට තේරෙනවා මට සරලයි කිසිම සංකීර්ණ දෙයක් නැහැ මට තේරෙනවා මේ laptop එක අලුත් එක හොඳයි එහෙම කියලා හරිද ඒක නිසා මේකේ Apple M1 Pro සහ M1 Max කියන දෙකේදී වෙනස දාද්දිත් ඒගොල්ලෝ හරි සරල මේ metrics වලට තමයි ගිහින් තිබ්බේ ඒගොල්ලෝ කිව්වා transistors තියෙනවා 33.7 billion M1 එකේ තිබ්බ ගාන වගේ දෙගුණයක් තියෙනවා කියලා සහ කෝස් 10ක් තියෙනවා මම මේ කතා කරන්නේ M1 Pro එකේ ඊට අමතරව තව තියෙනවා මේකේ performance 70ක් වැඩි කියලා M1 එකට වඩා ඊට පස්සේ තව මේකේ දාලා තියෙනවා මම මේකුනේ system on chip ඒ කියන්නේ මේකේ හැම එකම CPU GPU ඔක්කොම තියෙන්නේ මේකේ හරිද ඒක නිසා මේ high resolution photo editing වැඩ එහෙම හොඳට කරන්න පුළුවන් M1 එකට වඩා 70ක් power එක අඩුවෙන් consume කරන්නේ M1 Pro එක GPU පැත්තෙන් ගත්තොත් එහෙම cores 16ක් තියෙනවා ඒකත් දෙගුණයක් speed ලු M1 එකට වඩා මේක integrated graphics නිසා ඒ කියන්නේ M1 එකත් එක්ක ආපු එක disadvantage තමයි ඉස්සර තිබ්බ Apple laptop වල feature එකක් විදිහට අපිට GPU එක නැත්නම් graphical performance මදි නම් අපිට පුළුවන් external graphic cards ගහලා අපේ GPU එක වැඩි කරගන්න පුළුවන්. හැබැයි M1 එකත් එක්ක external GPU ගහන්න පුළුවන් ability එක අයින් කරා මොකද ඒගොල්ලෝ අර system on chip කියලා CPU GPU ඔක්කොම එකක දාලා integrate කරලානේ තියෙන්නේ. එතකොට පිටින් ගහලා එකක් ආවොත් එහෙම පිටින් ගහපු එකේ input output speed එකත් එක්ක ඒක ගහන්න Thunderbolt port එක නැත්නම් Type C port එකේ ඒක input output එක්ක ඒ අපි ගහපු VGA එකේ performance laptop එකට ගන්න බැරි ප්‍රශ්න වෙනවා මැදදී connection ගියොත් එහෙම ප්‍රශ්න වෙනවා ඒ දේවල් නිසා ඒගොල්ලෝ external GPU ගහන එක බැරි කරා දැන් මේ M1 Pro එකේදී ඒගොල්ලෝ දාලා තිනවා core 8ක් තියෙනවලු GPU core 16ක් තියෙනවලු 16 core GPU එකක් තියෙනවා දෙගුණයක් M1 එකට වඩා speed ලු integrated graphics 7 ගුණයක් M1 එකට වඩා speed ලු සහ මේකේ unified memory එකකින් GPU memory එක තියෙනවලු 32GB යනහත් බේසික් එක තියෙනවා බේසික් කන්ෆිගරේෂන් එක මේකෙදි මේ තව දෙයක් තමයි දැන් අපි ලැප්ටොප් එකක් ගන්න අපිට ඕනේ නම් VGA එක කොච්චරද VGA එක අහනම් මෙච්චර කරන්න RAM එක කොච්චරද හරි මට ඔය මදි මෙච්චර කරන්න එහෙම කියලා අපිට හදලා ගන්න පුළුවන් හැබැයි Apple ලගේ එහෙම M1 series එකේදී M1 කියන processor එකත් එක්කදී එහෙම අපිට configure කරන්න බෑ ඒගොල්ලෝ අර system on chip නේ වෙන වෙනම ගලවලා RAM එක වෙන වැඩි කරන්න අපිට බෑ
අපිට චිප් ප්‍රොසෙසර් එකම ඒ අදාළ චිප් එකම සම්පූර්ණ කරලා රිප්ලේස් කරන්න වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ දානවා කෙලිම ඉටරේෂන්ස්. දැන් iPhone එක වගේ තමයි. දැන් iPhone වලට ගන්න පුළුවන් ඔප්ෂන්ස් දෙකයි තියෙන්නේ 128GB 256GB 512GB. එහෙම ඔප්ෂන් දෙක නෙවෙයි තුනක් හතරක් තියෙන්නේ 1TB තියෙනවා නේද? එහෙම. ඒකකවත් RAM එක කොච්චර තියෙනවද කියන එක කොච්චර GPU එකක් තියෙනවද කියන එක අපිට ඩිසයිඩ් කරන්න බෑනේ. අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් එකම දේ තමයි ස්ටෝරේජ් එක. ඒකවල දාලා තියෙනවා 256GB basic configuration එකක් තියෙනවා. M1 Pro සහ M1 Max නේ දැන් මේ මම දැන් කම්පෙයාර් කරේ M1 එකත් එක්ක ගිය අවුරුද්ද අපු M1 එකත් එක්ක කම්පෙයාර් වෙන්නේ කොහොමද කියලා M1 Pro එක මුලින් announce කරපු එක. ඒකේ මම කිව්වා cores 10ක් තියෙනවා. transistors ගාන M1 එකට වඩා දෙගුණයක් වැඩි. performance 70ක් වැඩි සහ power usage 70ක් අඩුයි කියලා. GPU ගත්තොත් එහෙම 16 core තියෙන්නේ. ඒකෙත් M1 එකට වඩා 70ක් power අඩුවෙන් use වෙන්නේ. GPU memory එක තියෙනවා 32GB 200GB/s memory bandwidth එකකුත් තියෙනවා. 3D වැඩවලටම සෑහෙන හොඳ වෙයි. මේකේදී event එකේදී ඔයගොල්ලෝ පුළුවන් නම් event එක බලන්න YouTube දාලා තියෙනවා අපි link එකකින් දාන්නම්. ඒකේදී ඒගොල්ලෝ හොඳ stats පෙන්නනවා. ඒ කියන්නේ කොහොමද performance ඒගොල්ලෝගේ පේන්නේ. ඒ කියන්නේ අලුත් processors වල කොහොමද පරණ වගේ කොහොමද Intel versions වල කොහොමද ඒ හැමදේම ඒගොල්ලෝ හොඳට පෙන්නනවා. CPU performance එක ගත්තොත් එහෙම ඒගොල්ලෝ දාලා තියෙනවා slide එකක්. සාමාන්‍ය Intel ලගේ හොඳම laptop එකක් 8 core තියෙන laptop එකක් ඒගොල්ලෝ කම්පෙයාර් කරන්න අරගෙන තිබ්බේ MSI ලගේ ගේමින් laptop එකක් තියෙනවා Leopard කියලා අන්නේ ගේමින් laptop එක ඒකත් එක්ක බලපුවහම මේකට වඩා 70ක් අඩුවෙන් power use කරනවලු M1 Pro සහ Max කියන දෙකම ඊට වඩා 70 ගුණයක් විතර performance සෑහෙන වැඩි M1 Max කියන එක කියන්නේ තියෙන ලොකුම configuration එක ගත්තොත් එහෙම ඒකෙදිත් cores 10ක් තියෙනවා M1 එක වගේ 4 ගුණයක් graphic performance තියෙනවා. දැන් M1 Pro එකේ තිබෙ 2 ගුණයක් මේකේ 4 ගුණයක් තියෙනවා. මේකේ transistors ගාන 57 billion තියෙනවා. 70% වැඩි M1 Pro එකට වඩා. සෑහෙන performance තියෙනවා මේකේ M1 Max එකේදී. ඔව් මේගොල්ලෝ තව කියනවා තව දාලා තිබ්බා මේකේ performance measure කරන විදියක් විතර මේගොල්ලෝ දාලා තිබ්බා මේ අර final cut කියලා දැන් අපි Adobe Premiere Adobe Pro වගේ video editing දේවල් වලට පාවිච්චි කරන tool එකක් තියෙනවා Apple ලගේ final cut කියලා final cut එකේ පුළුවන්ලු MacBook එකක් M1 Max තියෙන එකක timeline 13ක කිසිම ප්‍රශ්න නැතුව rendering කරන්න පුළුවන්ලු workflow එකේ ඒක video editing scene එකකින් ඉන්න නම් දන්නවා timeline 13ක් කියන්නේ නිකන් පිස්සු වගේ වැඩක්. ඔව් M1 Max එකේ තව තියෙනවා Max එකේදී GPU configuration එක පටන් ගන්න 64GB වලින්. දැන් ඔයගොල්ලෝට තේරෙනවා M1 එකට වඩා 70ක් මේ අවුරුද්දේ රිලීස් කරපු M1 Pro සහ Max කියන දෙකෙන් Pro කියන එකනේ පොඩක් අඩු Max තමයි තියෙන හොඳම version එක. M1 එකත් එක්ක M1 Pro කියන එක 70 ගුණයක් හොඳයි නං. M1 එකේ performance ඔයගොල්ලෝ video reviews දැකලා අහලා ඇතිනේ පාවිච්චි කරන අයගෙන් එහෙම මේ කොච්චර හොඳයිද කියලා. දැන් M1 Pro එක ඊට වඩා 70 ගුණයක් හොඳයි. කෙලිම percentage එකකින් ඒගොල්ලෝ දානවානේ. ඒතර ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් M1 Max එකේ performance කොහොම වෙයිද කියලා තියෙන laptop එකක්. මේගොල්ලෝ දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි photo එහෙම ගත්තොත් එහෙම photo අපිට normal phone එකකින් ගන්න photo එකක් වගේම digital cameras වලින් නැත්නම් DSLR cameras වලින් ගන්න පුළුවන් raw photos තියෙනවා. raw photos කියන්නේ ඒක හැමදේම blank වදින්නේ. ඒ කියන්නේ අපිට ඕන විදිහට adjust කරලා හදා ගන්න පුළුවන් හැම detail එකක්ම තියෙනවා. ඒකට photo එකක size එක megabyte 50ක් 100ක් විතර වෙනවා. ඒ වගේ වීඩියෝ වලට Apple announce කරා ProRes කියන එක වීඩියෝ කරන්න පුළුවන් iPhone 12 Pro සහ Pro Max වලට විතරයි මම හිතන්නේ. ProRes වලින් edit කරන්න පුළුවන්. ProRes වලට හොඳටම optimize කරලා තියෙන්නේ M1 Pro එක සහ M1 Max එක. ඒතොර අර ඔයාලට තේරෙනවා මේක professional නේ. ඒකවා හොඳ DSLR එකකින් හොඳ RED වගේ පට්ට 8K cam එකකින් වීඩියෝ කරලා ඒ raw footage එක මේ වගේ laptop එකක final cut කියලා Appleම හදපු Apple optimize කරපු software එක දාලා හදද්දී ඒගොල්ලෝ කියනවා මේක 4 ගුණයක් කලින්ට වඩා efficient 8 ගුණයක් කලින්ට වඩා efficient එහෙම කියලා ගත්තාම ඔයගොල්ලන්ට තේරෙනවා කොච්චර performance up එකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. මම කිව්වා කලින් වගේ අර system on a chip නිසා SoC එක හැමදේම එකට තියෙන නිසා මාරම මේ performance up වෙලා තියෙනවා. මේකේ තව ඒගොල්ලෝ powerful කම කොච්චරද කියද්දි ඒගොල්ලෝ කියනවා M1 Pro එකේදී පුළුවන්ලු Apple ලගේ තියෙන monitor එකක් තියෙනවා ඒගොල්ලෝගේ ඒ කියන්නේ external monitor එකක්. ඒගොල්ලෝ ඒකට කියන්නේ Pro display එක නේ කන්ෂක Pro display XDR කියලා එකක් තියෙනවා. ඒක මේ 8K monitor එකක්. ඒ මොනිටර්ස් 3ක් ප්ලග් කරන්න පුළුවන් M1 Pro එකට M1 Max එකේ මොනිටර්ස්
සොරි M1 Pro එකේ පුළුවන් ඒ මොනිටර්ස් දෙකක් ප්ලග් කරන්න. M1 Max එකේ පුළුවන් ඒ මොනිටර්ස් තුනක් එක්ක 8K TV එකක් ප්ලග් කරලා වැඩ ටික කරන්න. ඒකට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කොච්චර පවර්ෆුල්ද කියලා. M1 Pro සහ M1 Max කියන දෙක. දැන් මේ MacBook දැන් මේ ප්‍රොසෙසර් එක ගැන කතා කරේ. දැන් මේ ඉවෙන්ට් එකේ අනිත් දේ තමයි මේ ප්‍රොසෙසර් එක තියෙන ලැප්ටොප් එක. Apple ලගේ MacBook එක මාර පහුගිය අවුරුදු ටිකේ මාරම ක්‍රිටිසිසම් ටිකට ගොදුරුණා. මොකද කීබෝඩ් එකේ කේස් වගේක් ආවා. කීබෝඩ් වල කීස් වල ප්‍රශ්න වගේක් ආවා. පර්ෆෝමන්ස් ප්‍රශ්න ආවා. රත් වෙන්න ගත්තා. ඔහොම ප්‍රශ්න ටිකක් ආවා. ඒ Intel processors තියෙන කාලේ ඒ හැමදේම පැත්තකට දාලා Apple කීබෝඩ් එක බටර්ෆ්ලයි කීබෝඩ් එකෙන් අයින් වෙලා normal කීබෝඩ් එකට ඒගොල්ලෝ ආය ආවා. ඒ කියන්නේ කලින් තිබ්බ කීබෝඩ් එකට ආය ආවා. processor එක overheat ප්‍රශ්න ඔක්කොම විසඳගත්තා. M1 කියලා ඔක්කොම system on chip එකක් හදලා ඒගොල්ලෝගේ මේකක් හදලා දැන් ඒගොල්ලෝ මේ අවුරුද්දේ තනිකර සම්පූර්ණම ඩිසයින් එක වෙනස් කරා. ඒ කියන්නේ iPhone 12 එකේ ඉඳලා 11 එකේ ඉඳලා 12 එකට එද්දි තනිකර LED ඩිසයින් එක වෙනස් වුණා වගේ MacBook Pro එකේ ඩිසයින් එක වෙනස් කරලා තිනවා ඒගොල්ලෝ. මොකද මේක කෙලින්ම ප්‍රොෆෙෂනල් වලට ටාගට් කරපු එකක්. හොඳම පර්ෆෝමන්ස් තියෙන ඕනේ ලැප්ටොප් එකක්. ඒක නිසා ඒකේ සම්පූර්ණ මේ ඩිසයින් වෙනස් කරලා තියෙනවා. තව මේකේ දාලා තියෙනවා මේ මේගොල්ලෝ ඩිස්ප්ලේ එකට මේ ගොඩක් අය ක්‍රිටිසිසම් දාලා තිබ්බා. මේකට නොච් එකක් තියෙනවා. දැන් iPhone එකේ වගේ අර ඉස්සරහ තියෙන forehead එකේ පොඩි නොච් එකක් තියෙනවා මේකේ. ඒකත් ඒගොල්ලෝ ජස්ටිෆයි කරලා තියෙනවා. මොකද මේකේ ඩිස්ප්ලේ එක Apple ලගේ ආවේ 16 inch ආවේ ලොකුම MacBook එක 13 inch තමයි අනිත් එක තිබ්බේ. මේ පාර MacBook Pro එක තියෙන්නේ 14 inch සහ 16 inch version දෙකක් තියෙන්නේ. memory මේ දෙකෙන් දාලා තියෙන 14 එකේ සහ 16 එකේදී මේගොල්ලෝ කලින් තිබ්බ ෆීචර්ස් ටික ආයෙගෙනලා තියෙනවා. hardware පැත්තෙන් ගත්තොත් එහෙම MagSafe කියලා පරණ ලැප්ටොප් වල ආවා charging port එකක්. මේ MagSafe එකේදී උනේ ඒක magnetic charging port එකක්. ඒක අර අපේ කකුලේ පැටලුණොත් එහෙම මේ charge එක ගැලවෙනවා. අර නැත්තම් charge ගොඩක් charges අපේ කකුලේ එහෙම පැටලුණොත් එහෙම අපේ ලැප්ටොප් එකත් බිම දාගෙන ඔක්කොම විනාශයිනේ. හැබැයි MagSafe වලදී ඒක magnetic එකක් ගාලා අයින් වෙනවා. අපි ලං කරාම ආයේ magnet එකෙන් attach වෙනවා. MagSafe කියන charge එක ආයේ ගෙනල්ලා තියෙනවා මේගොල්ලෝ. ඊට අමතරව HDMI port එක ආයේ ගෙනල්ලා තියෙනවා. micro card reader එක ආයේ ගෙනල්ලා තියෙනවා. සහ ඊට අමතරව type C ports ටික කියන Thunderbolt ports එක තියෙනවා. සහ 3.5 audio jack තියෙනවා. හැබැයි ඒක high resolution support කරනවා මේ පාර. එහෙම බැලුවාම ප්‍රොෆෙෂනල් වැඩ කරන මනුස්සෙක්ට ඕඩේ කරන ටික ඔක්කොම ආයගොල්ලෝ ගෙනල්ලා තියෙනවා. මේක ගොඩක් අය මේ මාර විදියට මේ ඒක ඇප්‍රීෂিয়েට් කරලා තිබ්බ ගොඩක් අය ප්‍රොෆෙෂනල් විදිහට MacBook වලින් වැඩ කරන අයට මේ පෝර්ට්ස් ඕනේනේ. කාඩ් රීඩර් එකක්, ඔඩියෝ පෝර්ට් එකක් නැතත් කමක් නෑ. අපි හිතමු HDMI පෝර්ට් එකක් මොකද එක්ස්ටර්නල් මොනිටර් එකකට වගේ ගහන්න ඕනේ වෙනවා. ඒ දේවල් වලට කලින් කරන්න වෙලා තිබ්බේ එකපාරට මේ Thunderbolt එකකට මේ ඇඩැප්ටර් එකක් ගහලා එහෙම දුකක් විඳින්න වුණා. දැන් ඒගොල්ලෝ ආයෙ ටික ගෙනල්ලා තියෙනවා. ඒතර configurations ටික යන්නේ 10 core CPU එකක් එක්ක 32 core කියන්නේ වැඩිම 32 core තියෙන GPU එකක් තියෙනවා. memory එක 64GB එන laptop එකේ. උපරිම මම කියන configuration එක 8TB යනකම් storage ගන්න පුළුවන් option. 8TB වූ laptop එකක මේ 8TB storage එකකට යන්න පුළුවන්. retina display තියෙනවා 14.2 16.2 option දෙක තියෙනවා. සහ දැන් මම කිව්වා මේ තමන්ගේම hardware හදද්දි තමන්ගේම processor හදද්දි තමන්ගේම software හදද්දි හොඳට optimize කරන්න පුළුවන්. මේකෙදී ඒගොල්ලෝ දැන් M1 එකේදී මාර performance වගේම මාර battery life එක perform කරා. මොකද අර මම අර කිව්වනේ ඒකනේ power consumption සෑහෙන අඩු වුණා. දැන් මේ පාර MacBook Pro එකේදී 14 inch එකේදී පුළුවන්ලු ආට videos play කරන්න පුළුවන් එක දිගට පැය 17ක්. 16 inch එකේදී පැය 21ක් යනකම් එක දිගට වාට videos play කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න ඔය videos play කරන්න පුළුවන් කියන්නේ පැය 21ක්. අනික මේ හැම එකම මේ full HD display තියෙන්නේ. පට්ටම ගොල්ඩ් displays තියෙන්නේ. ඒ හැම ඩිස්ප්ලේ එකක්ම 120Hz ඒ කියන්නේ ප්‍රොමෝෂන් ඒගොල්ලොන්ගේ තියෙන 120Hz රිෆ්‍රෙෂ් රේට් එකකින් තියෙනවා. HDR සපෝට් කරනවා. සහර ඉස්සරහ තියෙන notch එකේදී FaceTime ෆ්‍රන්ට් කැමරා එක ඒගොල්ලොන්ගේ මාර බ්ලේම් එකක් ආව. ෆ්‍රන්ට් කැමරා එක මාරම charger කියලා Apple laptop වල එන. ඒක ඒගොල්ලෝ මේ පාර අප්ග්‍රේඩ් කරලා තියෙනවා 1080 එකට. සහ biometric authentication වලට ඒගොල්ලෝ දාලා තියෙනවා touch ID එක. ඒ කියන්නේ fingerprint එක. කට්ටිය ගොඩක් හිතුවේ අර notch එකත් එක්ක Face ID එක iPhone එකේ තියෙන Face ID එක කියලා නෑ. Face ID එක නෑ.
අර හැබැයි ඒ නොච් එක දාපු එකෙත් මේ පොඩි ඇඩ්වාන්ටේජ් එකක් ඒගොල්ලෝ අරන් තියෙනවා. මොකද මේ ඔය Apple ලගේ අර දැන් Windows වල යට ස්ටාර්ට් මෙනු එකේ බායක තියෙන වගේ කෙලවරේ ස්ටාර්ට් මෙනු එක තියෙනවා. මම Windows 10 ගැන කතා කරන්නේ. කෙලවරේ ස්ටාර්ට් මෙනු එක තියෙනවා දකුණු පැත්තේ වම් පැත්තේ කෙලවරේ දකුණු පැත්තේ කෙලවරේ ඔය වෙලාවේ ඒ ටික තියෙනවනේ. දැන් Apple ලගේ උනේ උඩ තමයි තියෙන්නේ preferences settings and ඔක්කොම ටික යට dock එකේ තමන් පාවිච්චි කරන apps ටික දාන්න පුළුවන්. එච්චරයි තිබ්බේ. කලින් ඉටරේෂන්ස් වලදී MacBook එකේදී අර උඩ බායකට පොඩි මිලිමීටර්ස් 3ක විතර ස්පේස් එකක් අයින් වුණා. ඒතර මොන app එක open කරත් ඒ ස්පේස් එක එතනින් යනවානේ. ඒ ප්‍රශ්නෙට මේ notch එකේ 23ක් දීලා තියෙනවා ඒගොල්ලෝ. notch එකේ යට කෙලවර වෙනකම් full 16 inch display එක පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ app එකේ වැඩකට. අර notch එක දෙපැත්තෙන් තියෙන ඉඩ software wise balance කරලා preferences වලට Wi-Fi මොනවාද status එක ඒ ටික බලන්න ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒක හරියට බලුවොත් එහෙම මේ වාසියක් ඒ කියන්නේ 16.2 නේ. ඒ 0.2 එක හොඳට යුටිලයිස් කරන්න පුළුවන්. හැබැයි ඒකේ වැඩේ තියෙන්නේ මේ ඩෙවලොපර්ස් ලා කියන්නේ app develop කරන අය ඒකේ ඇඩ්වාන්ටේජ් එක ගන්න ඕනෙලු. Apple ලගේ ඔරිජිනල් software ටික ඒගොල්ලෝ full advantage හරන් හදලා තියෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔන්න ඔය ටික තමයි මේ පාර ඉවෙන්ට් එකේදී මූලික වශයෙන් ඒගොල්ලෝ announce කරේ. මේකෙදි මේ දැන් ලයින් අප් එක ගත්තොත් එහෙම Apple ලගේ දැන් මාකට් එකට ඒ කියන්නේ Apple site එකෙන් ගන්න පුළුවන් ලයින් අප් එක තියෙන්නේ 2020 ආපු MacBook එක තියෙනවා එයා එක M1 එයා එක තියෙනවා 13 inch තව 13 inch MacBook Pro එක තියෙනවා M1 එක ඉතින් දැන් 2021 ආපු 14 inch MacBook Pro එක තියෙනවා 16 inch MacBook Pro එක තියෙනවා මේ අවුරුද්දේ MacBook Air එකක් රිලීස් කරේ නෑ ඒගොල්ලෝ මොකද මම හිතන්නේ ඒක තේරුමක් වෙයි කියලා මොකද M1 එකට වඩා 170 ගුණයක් පවර්ෆුල් තියෙන ප්‍රොසෙසර් එකක් දාලා ඒ අයක හදනක තේරුමක් නෑ නේ ඒක තේරුමක් නැති නිසා ඒගොල්ලෝ මත් මේ ෆීචර් දාලා නෑ අපි දැන් කම්පෙයාර් කරලා බලමු මේක ඔයාලට හොඳම දැන් ඔයගොල්ලෝ ගිය අවුරුද්දේ ලැප්ටොප් ගැන M1 එක ගැන හොඳ අයිඩියා එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට මම තනිකරම ස්පෙක් එක කියාගෙන යන්නම් කොහොමද කම්පෙයාර් වෙන්නේ කියලා 13 inch MacBook Pro එක M1 MacBook Pro එක සහ 16 inch මේ පාර යන්න පුළුවන් ලොකු මේක 16 inch MacBook Pro එකත් එක්ක ප්‍රයිස් එක කියන අන්තිමට අපි කරමු ඒක මේ හිතාගන්නවත් බැරි ගානක් වෙයි ඩිස්පලේ වයිස් ගත්තොත් එහෙම 2020 ආපු 13 inch එක ඉන්චස් 13යිනේ මේ පාර ආපු එක ඉන්චස් 16.2යි 2020 ආපු එකේ ඩිස්පලේ එක 2K මේ පාර එක 4K තියෙනවා True Tone තියෙනවා versions දෙකේම ටච් බාර් එක 2020 තිබ්බා අර කීබෝඩ් උඩින් තිබ්බ ටච් බාර් එක ඕකේ මාර ප්‍රශ්න තෝගයක් ආවා ඕක නිසා මොකද ෆිසිකල් බටන් එකක් නෙවෙයි ටච් බාර් එකක් නේ ඕකේ හොඳ ඉම්ප්ලිමන්ටේෂන් ටිකක් තිබ්බා මම දැක්කා ඒ කියන්නේ සමහර apps වලින් emojis එහෙම තෙන්ද සජෙස්ට් කරා සමහර මේ Adobe වල එහෙම අර timeline එක ඕකේ දෙබ්ල ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වීඩියෝ එහෙම ප්ලේ වෙද්දී සීක් කරන්න පුළුවන් ඒ ෆීචර්ස් ටික තිබ්බා හැබැයි ඒකේ අර ගොඩක් ලාට software වයිස් නිසා එක සමහරට ෆ්‍රීස් වෙනවා ඒක රෙස්පොන්ස් කරන්න නැති වෙනවා එහෙම නම් ප්‍රශ්න වෙන්න පටන් ගත්තා ඒක නිසා තනිකර Apple ඒක ටච් බාර් එක සම්පූර්ණ මේ පාර හැම ඉටරේෂන් එකෙම අයින් කරලා තියෙනවා ටච් බාර් එක මේ පාර නෑ 2020 තිබ්බා පික්සල් ඩෙන්සිටි එක තියෙනවා 2020 එකේ 227යි තිබ්බේ මේ පාර 254කට වැඩි කරලා තියෙනවා බ්‍රයිට්නස් එක 2020 තිබ්බේ 500යි නිට්ස් තිබ්බේ මේ පාර 1600ක් කළා තියෙනවාට දවල් ඉරෙලියට හොඳට ඩිස්ප්ලේ එක පේන්න ගනි කිසි ප්‍රශ්නයක් නැතුව රිෆ්‍රෙෂ් රේට් එක ඩිස්ප්ලේ එකේ 60 Hz තිබ්බ 2020 මේ පාර 120ට වැඩි කරලා තියෙනවා මේකෙදි රිෆ්‍රෙෂ් රේට් එක ගොඩාක්ම අපිට වැදගත් වෙන්නේ නැහැ වීඩියෝ එඩිටින් කරන අය නම් ගොඩක්ම කරන්නේ 60 Hz වලට මොකද 120 Hz වලින් වීඩියෝ එඩිටින් තමයි කරන්නේ නැති නිසා 60 Hz හෝ ඊට අඩු Hz ගණනින් තමයි වෙන්නේ හැබැයි 120 Hz තිබ්බහම ලැප්ටොප් එක අර ඕවරෝල් යූස් එක්ස්පීරියන්ස් එක තියෙනවානේ ඇනිමේෂන්ස් එහෙම මාර ස්මූත් ගේම් එහෙම ගහනවා නම් මාර ස්මූත් වෙයි ඔය 3D ඇනිමේෂන්ස් එහෙම කරනවා නම් ගේම් ඩෙවලොප් කරන අයට එහෙම මාර වැදගත් වෙයි ඒක ඔව් ඒක මාර විදිහට මේ වැදගත් වෙන්න ගනි තව ගත්තොත් එහෙම බැටරි ලයිෆ් එක ගත්තොත් එහෙම M1 MacBook Pro එකේ 17 hours තියෙනවා ඒ කියන්නේ 17 hours තියෙන වෙබ් බ්‍රවුස් කරන්න විතර හැබැයි M1 Max එක තියෙන 2021 එකේ නම් 14 hours තියෙන්නේ මොකද ඒක මාර performance අප් එකක් තියෙනනේ ඒකෙදි පොඩි battery life එක sacrifice කරන්න වෙනවා ඒ දේ නම් තියෙනවා CPU cores ගණන ගත්තොත් එහෙම 2020 Pro එකේදී 8 core තිබ්බේ මේක 10 core යන්න පුළුවන් M1 Max එකේදී GPU එක තිබ්බෙත් 8 core තිබ්බේ M1 එකේ M1 Max එකේ තියෙනවා 32 core 32ක් තියෙනවා cores 32 RAM එක 2020 iteration එකේදී versions දෙකක් ආවට ගන්න පුළුවන් 8GB or 16GB මේ පාර iteration එකේ තුනක් තියෙනවා
16 32 නැත්තම් 64 M1 මැක්ස් එකකට වගේ යනවා නම් ඔයාලට 64 තමයි යන්න වෙන්නේ. මොකද ඒක ෆුල්ම performance ගන්න ඕන නම් ඔයාලට 64 යන්න වෙයි. storage ගත්තොත් එහෙම ඔයාලට 2020 පුළුවන් වුණේ උපරිම 2TB මේ පාර 8TB යනකල් ගන්න පුළුවන්. laptop එකක 8TB storage එකක් කියන්නේ ඔයා හිතන්න 8TB කෙන ස්ටෝරේජ් එක යුටිලයිස් කරලා ඉගෙන 8TB මේ ෆිල් කරලා නම් කොහොම හරි තියන්නේ ඒක සර්ච් කරලා ෆයිල් එකක් ගන්න හොඳ ඉන්පුට් අවුට්පුට් රීඩ් එකක් තියෙන්න ඕනේ. ඒකට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කර පවර්ෆුල් වෙන්න ඕනේද ඒ ප්‍රොසෙසර් එක කියලා. පෝට්ස් ගැන කතා කරොත් එහෙම එළිය තියෙන ෆිසිකල් පෝට්ස් ගත්තොත් එහෙම USB 4.0 පෝට්ස් දෙකයි Thunderbolt 3යි තිබ්බේ 2020 එකේ M1 එකේ. මේ පාරෙත් කියනම් තියෙනවා HDMI පෝට් එකක්, MagSafe එක තියෙනවා charging වලට, සහ card slot එක තියෙනවා, USB ports 3ක් තියෙනවා, Thunderbolt එකත් එක්ක තියෙනවා 4ක් ඔක්කොම. මේකෙදි පොඩි දෙයක් කියන්න ඕනේ, MagSafe එකේදී laptop එකකට පළවෙනි වතාවට fast charging දීලා තියෙනවා Apple. හැබැයි fast charging support කරන්නේ 16 inch එකේ විතරයි. මොකද ඒකෙදි input කරන voltage එක වැඩි සහ battery ලොකු නිසා ප්‍රශ්න නැහැ ඒගොල්ලෝ කියනවා. 14 inch MacBook Pro එකේදී fast charging ලැබෙන්නේ නැහැ. හැබැයි 14 inch හරි 16 inch හරි ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට type C port එකෙන් charge කරන්න පුළුවන්. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නෑ. මේකෙදි තව ඒගොල්ලෝ හොඳ improvement එකක් දාලා තියෙනවා. දැන් මේක professional connector නෙවෙයි. දැන් මේක ඔයා video editor connector නම්, video animator connector නම්, graphic designer connector නම් ප්‍රශ්නයක් නෑ. දැන් music artist connector නම් ඔයාට ඕනේ මේ laptop එකෙන් හොඳ sounds නේ. M1 එකේ MacBook Pro එකේ තිබ්බේ speakers 4යි. මේකේ 6ක් කරලා තියෙනවා woofers දෙකක් එක්ක. ඒගොල්ලෝ කියනවා මේක පුළුවන් ස්පාෂල් audio එකකින් surround audio output කරන්න පුළුවන්ලු ඒ අලුත් MacBook Pro එකෙන් M1 Pro සහ M1 Max තියෙන දෙකේම 3.5 headphone jack එක තියෙනවා. හැබැයි මේ පාර MacBook Pro එකේදී hi-fi resolution audio support කරනවා. ඒ කියන්නේ ඔයාලට Apple ලගේ නම් තාම නෑ එක headset එකක්වත් ඒගොල්ලෝ design කරපු ඒගොල්ලෝ manufacture කරන headset එකක්වත් නෑ hi-fi audio වල ඒ quality එක output එක අපිට අහන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔය ප්‍රොෆෙෂනල් අය සාමාන්‍ය පාවිච්චි කරන්නේ තමන් කැමති headset නේ. මේ Odyssey කියයි, Sennheiser කියයි, එහෙම headset තියෙනවා high resolution audio support කරන. ඒ headset plug කරන්න පුළුවන් මේ පාර MacBook Pro එකේදී 13 14 හරි 16 හරි M1 Pro Max දෙකෙන් ඕනේ එකදී. front cam එක 720 ඉඳන් 1080 වෙලා තිනවා. authentication වල දින fingerprint එකම තමයි තාම තියෙන්නේ. ඒක වෙනසක් වුණේ නැහැ. power adapter එක ගත්තොත් එහෙම power adapter එකේ සෑහෙන ලොකු වෙනසක් වෙලා තියෙනවා. මොකද MagSafe නේ මං කිව්වා 16 inch එකේ තමයි fast charging use කරන්න පුළුවන් තියෙන්නේ කියලා. 2020 M1 MacBook Pro එකේ ඇවිල්ලා තිබ්බේ 61 watts power adapter එකක්. මේකේ 140 watts තියෙනවා. මේ අවුරුද්දේ සෑහෙන ජම්ප් එකක් තියෙනවා charger එකේ නා. සහ ඊට අමතරව මේකේ connectivity ගත්තොත් එහෙම Bluetooth 5.0 Wi-Fi 6 තියෙනවා. ඒක ඉතින් ගිය අවුරුද්දේ තිබ්බා මේ අවුරුද්දේ තිබ්බා. මොකද ඒ standards වල වෙනසක් වුණේ නැහැ. ඔයාලට මේක purchase කරන්න පුළුවන් colors තියෙන්නේ දෙකයි, silver සහ grey කියන option දෙක තමයි. ඒ options දෙකම තමයි තිබ්බේ ගිය අවුරුද්දේ. ඔහොම තමයි spec එක compare කරොත් අපි ලංකාවේ ඉන්නේ. අපි දැන් consider කරන්න ඕන දෙයක් තමයි මේ වගේ price එක. දැන් මම මුලින් කියන්න ඕනේ මේවා ඇත්තටම සාමාන්‍ය average මිනිස්සෙක්ට, university student කෙනෙක්ට, අපි ගත්තොත් එහෙම software engineer කෙනෙක්ට නම් මම හිතන්නේ ඒත් overpowered overkill එච්චර එකක් නම් ඕනේ නැති වෙයි. හැබැයි හොඳ professional, හොඳ video editor කෙනෙක්ට, හොඳ පට්ට photo editor කෙනෙක්ට, ඔය color engineer, color correctors වල ඔහෙදනේ color manipulate කරන videos වල ඒ වගේ කෙනෙක්ට නම් මේක මාර වටිනවා. ප්‍රොෆෙෂනල් වර්ක් ෆ්ලෝ එකකට පට්ටම වටිනවා එකක් වෙයි. මේක software engineering එකකට ප්‍රශ්නයක් නෑ. ඉතින් ඇත්තටම price එක ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ M1 MacBook Pro එක තිබ්බේ $12,299 ට පටන් ගත්තේ. මේ පාර එක පටන් ගන්නේ $2000 සහ 2516 inch එක. එතකොට ඔයගොල්ලෝ ඕක රුපියල් 200න් ගුණ කරලා බලන්න කොච්චර කන්වර්ෂන් එකක් එන්න ඕනේද කියලා. හැබැයි අපේ රටේ ටැක්ස් අනම්මනම් ඔක්කොම වැඩිලා එද්දි හොඳ ගාණක් වෙයි. ලක්ෂ 10ක් 11ක්වත් කියයි මේ ලැප්ටොප් එකකට මේ ප්‍රයිස් එක afford කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ අර අපි දන්නනේ iPhone එකක් වගේ ගත්තොත් එහෙම $10,000 1200යි. ෆෝන් එකට එච්චර ගාණක් ඔයා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නෙවෙයි නම්, ඔයා ෆෝන් එකෙන් දෙයක් කරන කෙනෙක් නෙවෙයි නම් ඒක වැඩි නේ ඇත්තටම ගාණ ෆෝන් එකට. මොකද මාකට් එකේ හොඳ කම්පිටිෂන් එකක් තියෙනවා. හැබැයි මේ පාර ගොඩක් ඩිවලපර්ස්ලා සහ ඔය ප්‍රොෆෙෂනල් වර්ක් ෆ්ලෝ එකේ ඉන්න අය ප්‍රයිස් එක වැඩි වුණත් ඒගොල්ලෝ ඔෆර් කරලා තියෙන ඔප්ෂන්ස් ටික වැඩිනේ. Tamanට කිසිම ප්‍රශ්න නැතුව වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වෙන්න
සහ යසස්ලා එක මේ ප්‍රොෆෙෂනල් ඩිවයිසස් ටික යස් කරන අය ඉල්ලපු ෆීචස් ටික දීලා තියෙනවාන දීලා තියෙන වැඩි අත් එක්ක දීලා තියෙන ගැන HDMI සපෝට් කරන 2.0 ඕඩියෝ ජැක් එක ගත්තොත් එක හයි රෙසලූෂන් සපෝට් කරනවා ඒ දේවල් ටික ආය දීලා තියෙන නිසා ඒගොල්ලෝ කියන මේ ප්‍රයිස් එක වර්ත් සහ මොකද පර්ෆෝමන්ස් ජම්ප් එක 70%ක් තියෙනවා මාකට් එක කියන්නේ හැමෝටම වැඩි එහෙම ගත්තාම ඉතින් ඇත්තටම මේ වැලියු එකක් තියෙනවා මොකද සමහරට ඔයාට ලක්ෂ ගණන් වියදම් කරලා හදපු ඩෙස්ක්ටොප් සෙටප් එකට වඩා මේ ලැප්ටොප් එක පට්ට පවර්ෆුල් වෙන්න පුළුවන් ඒ දේවල් නිසා මේ ඔහොම තමයි Apple event එක ගියේ මේ පාර නොච් එක තමයි මම නම් දැකපු සර්ප්‍රයිස් මදේ මොකද ලැප්ටොප් එකකට නොච් එකක් කියන එක හැබැයි හරියට බලුවොත් එහෙනම් ඉතින් ඒක it makes sense ඉතින් මොකද එතකොට අර ඒ නොච් එක තියෙන ඒරියා එක හැරෙන්න අනිත් ටික හොඳ අර ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් එකක් එක්ක තියෙනවා ලැප්ටොප් එකේ මේක නිකන් අර ඩිසයින් එක ඉස්සර මාප MacBook වගේ පොඩ්ඩක් අර බොක්සි ගතියකට ගිහිල්ලා තියෙනවා හොඳ HDR support කරන ඩිස්ප්ලේ එකක් එක්ක ඉතින් දීලා තියෙනවා Apple මේ ප්‍රොෆෙෂනල් අයට නම් මේක මම නම් හිතන්නේ නැහැ කියන්න අඩුවක් තියෙයි කියලා මොකද ඩිස්ප්ලේ එකක් තියෙනවා ඇති වෙන්න ගිය පාර තිබු ප්‍රශ්න වුණේ පෝර්ට්ස් ගන්න මදි ඩිස්ප්ලේ එක පොඩි ඒ ප්‍රශ්නේ ඔක්කොටම මේගොල්ලෝ උත්තර දීලා තියෙනවා ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ අපි වගේ රටක මිනිස්සුන්ට නම් ඉතින් ප්‍රශ්නයක් වුණොත් තියෙන්නේ ප්‍රයිස් එක තමයි ඒත් මම හිතන්නේ මේ වගේ දෙයක් මේ වගේ පවෆුල් ඩිවයිස් එක යූස් කරන්න පුළුවන් ප්‍රොෆෙෂන් එකක් කියන්නේ ඇත්තට මේක නේ ඔෆෝඩ් කරන්න පුළුවන් ප්‍රොෆෙෂන් එකක් කියලා මම හිතන්නේ නම් සහ අනිත් දේ තමයි ඔයා Adobe Premiere එහෙම M1 කියන ප්‍රොසෙසර් එක කියන්නේ ARM කියන ප්‍රොෆෙසර් ආකිටෙක්චර් එකට ඔප්ටිමයිස් කරලා තියෙන්නේ දැන් ඒක නිසා හොඳ performance ගන්න පුළුවන් සහ Apple ලගේ software වෙච්ච Final Cut සහ තව ඒගොල්ලොන්ගේ development tool එක විදිහට පාවිච්චි වෙන්නේ Xcode කියන software එක එහෙම ඔප්ටිමයිස් කරලා තියෙනවා හැම බැලුවහම Xcode එකේ එහෙම code compile speed එක 4 ගුණයක් වැඩිලු ඒ වගේත් එක්ක බලපුවම මම හිතන්නේ professional level එකේදී නම් මේක මාර වටින laptop එකක් වෙයි ඔව් ඒ කියන්නේ Apple ලා ගොඩක් වෙලා මේකේ තිබ්බ ෆීචර්ස් ටික කතා කරා මට කියන්නේ ඒතකොට තමයි තේරුනේ අපිටත් කියන්නේ මේක ඇත්තටම වෙනම ඉවෙන්ට් එකක් කියන්න ඕනේ වෙනම ඉවෙන්ට් එකක වෙලාවක් කරන් රිවීල් කරන්න ඕනේ ඩිවයිස් එකක් තමයි කියලා. ඔහොම තමයි Apple ලගේ අන්ලීස්ඩ් ඉවෙන්ට් එකක් ගියේ. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? කියන්නේ මේ වගේ දේවල් worthද මේ දේවල් ඉන්ඩස්ට්‍රි එකටම අලුතෙන්ම වෙන කවුරුත් කරපු නැති දෙයක් නම් අරන් ආවේ ෆාස්ට් චාර්ජින් කියන එක තමයි මම හිතන්නේ. ඒරෙන් ලොකු දෙයක් ඒගොල්ලෝ කරේ නැහැ. සහ අනිත් එක 120 රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා. Windows laptop වල අතිතරක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ performance jump එක නම් මම හිතන්නේ මේ jump එකකට Intel හරි AMD හරි processor එකක් යයි අද හෙට කියලා. ඔහොම තමයි Apple event එක උනේ මේ සතියේ. අපිට ඒක ගැන තමයි මේ සතියේ කතා කරන්න ඕනේ. කනිෂ්ක මොනවා හරි තියෙනවද මචං මට මිස් වෙච්ච කියන්න? මචං ලැප්ටොප් එකේ කියන්නේ MacBook එකේ යාලා සෑහෙන මේ ෆිසිකල් දේව වෙනස් කරලා තියන්නේ මගේතන පොෆෝමන්ස් වැඩිහින්දනේ ගොඩක්ම මොකද ඒ පොෆෝමන්ස් වලට මගේතන තන්ඩ බෝල්ට එකෙන් චාර්ජ් කරන පවයගත් මදියදී මේ දැල්තිං මැක්සේ එක ආය කට්ටිය ගැනල තිබුණා අර නොච්ච එකත් මංහිතන්නේ මේ තියෙන එක එකන් ඇත්තරම එක ප්‍රක්ටිකලි ගත්තොත්තේම මේ කට්ටිගේ ඔස්සක තියෙන විදිහට නොච්චකින් කිසි ප්‍රශ්නයක් වෙන්න ෑන ඔවුනේ කෙනෙම ජාරර දැන් අපි බින්ඩෝසලගේ ගත්තොත්නම් අපිට අර යට ටාස් බාරගේ මචන් අපි ඕපන් කරන ඇප් ඔක්කොම පෝලිමට එනවානේ එතකොට මැද්දෙන් නොච්චක්කාවනගේ චාටර් අපි අපේ බින්ඩෝස් ලැප්පල මේ නොච්චකාවොත් මට දැම් බ්‍රවස එකක් කෝපන් කරන්න හිටියා හරි මොකක් හරිුණුත් අපිට එක ඒක මල වදයක් මොකද මැද්දෙන් හිටසක් හිටිනවන හැබැයි මැක්බුක් කල අර ඕස් ලෙවල්ලකින් කොහොමත් නොච්ච එක තියෙන ඒරියා එකේ පාවිච්චක් වෙන්න ඇති නිසා ඇතර මේ මන්න හිතන්න නෝටිස් වේ කියලා කට්ටියරන පාවිච්ච කරන ඇද ඕකේ ඔය දේවනි වනේ මචන් iPhone එකට නොච්ච එක ඉදිත් එන්න එකෙදී තර මිනිසු කියනගත්තම එක කැතයි මේක පේන්න ගන්නවා හෙම කියලා හැබයි ඒ නොච්චක තියෙන ඒරියායකින් අපි ඇත්තරම වැඩක් ගන්න බැට්‍රි මොකද තියෙන සිම් එක කියල පෙනෙනවා පැත්තේ දකුණු පැත්තේ බැට්‍රිය එක වයිෆයි කනෙක්ටලාද නැත්තන් 3Gද 4Gද 5G තින්න සහ බැට්‍රිය කොච්චර තියනද කියලා පෙන්න්නවා ගෙන අපිට එක ඇතරම ගානක් නැතින ඕක මේ යස් එක්ස්පිරියන්ස එක දින අපට ඇතරම කිසි ප්‍රශ්නයක් වෙන්න මචමටන හිතන දිරෝක පුරුදුනාම මේ ප්‍රශ්නයක් වෙන ගන්න කට්ටියට සහ මට මං මාසදුරන ඔය මැක්සේ් කෙන ගෙන අපික මොද බට මදත කංශය ගෙන මැක්සේ් කියන එක ස්ටව ජොබ් සිසෙල්ලම නවස් කරද ගොල හදල් තිබ ඇඩවටිස්මට මතකදට නෑන මොකද ඒක මචන් තිබ්බේ
ඒ මනුසෙක් වැඩ කරනවා ජහද නෝමල් ලැප්ටොප් එක චාර්ජන කල වැඩ කරනවා චාර්ජක දුර තියන්නේ චාජ බෝල් පෝට් එක දුර තියන්නේ කේබල් එක චාර්ජන ගහල් තින මැද්දෙන් යාමචා පොඩි ළමේ හරිද මේ පොඩ්ලාමයා කේබල් එක පැටල්ලා ලැප්ටොප් එක වැටනා පොඩ්ලම වැටෙනවා දෙක් දෙන්නට පාඩුවනි වස ඇපල් කියන එකට සොලූෂනයක් මැක්සේ ෆෙක් ගෙනවා මැක්සේ එක දියර කේබල් එක මැගනට් ම හක්ගල ඩිස්කනෙක්ටන ටිට්ටික් ගාල මේ ඒක මරු මාර ක්‍රේටි වැඩ කල ති බස්ට ජොබ් එක මැක් සේ් කියන මැගනටික් සේ් කියන නමචන්ගේ මීනික චාජින් පෝට් එක ඒක ආය iPhoneට හෙම ගේන්න ගත්තන මං හිතන්නේ එක ගොල්ලොගේ ලෝන්ටර්ම් ප්ලෑන් එකක් ඔය මේ යට තියෙන USB පෝට් එක අයින් කරන එකට මසන හැබැයි දැන් හොඳ ඒක මොකද මේ මැගනටික් චාර්ජිං මචන් Apple Watch එක දැන් iPhone ටික දැන් අලුත් ලැප්ටොප් එකත් යන්න මැගනටික් චාර්ජිං Apple කරන දෙයක් තියෙනවනේ මචන් අර කන්සිස්ටන්ට් මාරදිට කෙනෙ යුසර් ඉන්ටර්ෆේස් ගත්තත් ප්‍රොඩක්ට් ඩිසයින් ගත්තත් ඔක්කොම අර මාර කන්සිස්ටන්ට් උන්ගේ ප්‍රොඩක්ට් ලයින් එක එහෙම ගත්තහ මර සීම්ලස් එක්ස්පිරියන්ස් ඇතින තින්න හැමකට මේක චාර්ජයක් තින දැන් ඔය එයාපොට් සලටත් මචන් 3 එක සහ එයාපොට්ස් ප්‍රෝවලට හැබැයි වැඩ තිය ඇපලට හැමදම සල්ලිනීම චවුන් එයාපොට්ස් ප්‍රෝවලට තබ්ඩේට්ටක් දාලා තින චාජින් කේසක් තිනලු දැන් $250 දුන්නහම ගන්න පුළුවන් ඒ චාර්ජක සපෝට් කරනවා මැක්සේ් චාර්ජයක iPhoneට මැක්සේ චාර්ජක තින් ඒක එතකොට හැබැයි පාවිච්චි කරන්න නම්බට මේ ගන්න න චාජින් කේසක විතර වැඩම $250 දීලා වයිලස් චාජින් ඔන්න ට තර්ඩ පාටියක් විතරන ගන්න තිීම බැපල්ලගේ තියෙන එක චාජයක මහිතන එක තින ගාන තර්ඩ පාඩි චාර්ජයක් කරගෙන iPhone චාර්ජ් කරන්න පුළුවන් එක වයිලස් එයාපොට්ස් චාර්ජ් කරන්න පුළුවන් එක හරි දැන් බඩොලස් විසි පහද 50ක්ත දීලා මැක්සප් චාජයගත iPhoneට ඒ චාර්ජයගෙන් බට පුළුවන් දැන් එයාපොට්සු චාර්ජ් කරන්න එයාපොට් 3 සපෝට් කොහොමත් ගනිද්දිම හැබැයි ප්‍රෝ එක සපෝට් කරන්නේ උඹ වෙනම සලිදිලා කේසෙක් ගත්තොත් විතර ඒක සහ අනිතක තමයි ඔය Apple Music කළම තමයි වොයිස් ඔන්ලි ප්ලෑන් එක රිලිස් කරපු ප්ලෑන් එක ඒකත් ඇත්තරම කපටි වැඩක් නමචගෙන වොයිස් ඔන්ලි ප්ලෑන් එක කරගෙන ෆෝන් එක සිින්දුවන්න මචන් කවදා ඔය ස්මාර්ට් ස්පෝ ස්පීකස්ටික විකුණ ගන්න මරු වැඩ ඒක මේ එක්ස්පිරියන්ස එක නයිලාට ඕ බැයි එක මාර ලස්සන වැඩි අත්තින සහයක ඇත්තරම මේ අප යාලයකුතින්නා මේ පාච්චි කරන ඔරිජිනල් හෝම් පොඩ් පාච්චි කරන මොකදේ සවන් කොල්ඩි ඇතර මාරම කංශක දන්න එක සවන් කොල්ටි පටම කොල්ඩිකවා එදවල්ලක බලපහමති අපල්ලර හොඳ එක්ස්පිරියන්සයක් හදන ඇති හදනවා දැන් මම පෞද්ගලිකෝ දන්නමචන් M1 ලැප්ටොප් එක මාර ස්නැපී බං කෙ මාරම ඔප්ටිමයිස් කල තින මාරම් පොෆෝමන්ස් දැන් මට හිතාගන්න බෑ M1 ප්‍රෝ M1 මැක්ස් දෙක කොහොම වෙයිද කියල ඒක තමයි ඒක මන් දැක්ක මේ අර වීඩියෝ ලයිව් වීඩියෝ එක අර මොකරි ස්ටඩිය එක දාලා මේ ප්ලේ වෙන ගම වීඩියෝගේ කලස් වෙනස් කරන්න මේ ඔබ්ජෙක්් වල කලස් වෙනස් කරන්න මාව කරන්න අර එක වැඩදාන්න පුළුව මඟ දන්නේ ප්ලේ වෙද්දි ඕනේ බාර ඩාවිංචි රිසෝල්ද කොහෙද හැම එකක්ම කල තිබ්බා ලෙස්ටක්ම තිබ බැඩෝපි ප්‍රමිය ඩාවිංචි රිසෝල් හොම බ්ලෙන්ඩ අනම් මනක් එන සොෆ්ටස් ටිකක් ඔප්ටිමයිස් කරලා තියෙන ඒගොල්ලු දැනටමත් මේ ඔය තනිකර පෆෝමන්ස් ටික යුටලයිස් කරගන්න පුළුවන්ගන විදිට එහම් බලු හමතින් මේ ද අපේ ලැප්ටොප් එකමචන් ඔය ප්‍රමිය වලින් වීඩිය එකක් කර යට ටයිම් ලයින් එක අපි මොන හරි චේන්ජ එකක් කරලා අපිට පස්සේ ප්ලේ කරලා බලාලා චේන්ජ එක ප්ලයි වෙලාද ප්ලේ වෙන එක නවත්තලා අපි චේන්ජස් කරල එහෙමනි කරන්න දැන් එම්වන්න එක කිසි ප්‍රශ්නයතු ප්ලේ වෙනකම අපිට රියල් ටයිම් චේන්ජස්ටික් කරගෙන කරගෙන යන්න පුළුවන් එතකුලාර අපි වගේ මනුසට ප්‍රශ්නයන්න අපි වගේ මනුසට මචන් අපි ෆුල් ටයිම් විඩ ටිකින් කරන කෙනෙක් නෙවෙයි හැබැයි ඔක බර්ක් ෆ්ලෝ එකක් විදිර කරන මනුසටන මාරදිර වටිනාවන්න හිතන්නවගේ අනිත්තක තැන් ඔය කල කරක්ෂන් හෙම කරනයට මාරදිට එක්ස්ටර්නල් මොනිටර්ස් ඕන බක් දැන් බහිතකංකෝ එම්වන් මැක්ස් එකක් තියෙන ලැප්ටොප් එකට ප්‍රෝ ඩිස්පලේ තුනක් ප්ලග් කරලා 8K ඩිස්පලේ එකක් ප්ලක් කරන්න පුළුවන් කියන්න ඉතින් එතනට එලියට පව එක කොච්චර දෙන්න ඕනද මේ ඉවෙන්ට එක මරු මොකද හෙන කාලකට පස්සේ Apple ඉවෙන්ට් එකක් ගියේ මොකක්ද Apple ඉවෙන්ට් එකේදී නවුන්ස් කරන්න කියනද ලීකුන් නෑ නේ මචං ඔව්නේ මේ MacBook එකේ ඩිසයින් එක මැක්ස් එකක් ගැන අපි දැනන් හිටියෙත් නෑනේ අපි අන්තිම මොහොතේ දාලා තිබ ඩිවලපගෙන තුක දාලා තිබ එකත් වැඩි ගණන්ගත් නෑ මිනිසුමකද
සාමන Apple ඉස්සර එහෙම නෙවෙයි ප්‍රොසෙසර් එකක් නම් කරේ මචං කෙනෙ ඉස්සර ඔය A12 iPhone වලාව iPad වලට එද්දී A12 X ආවා A12 Z ආවා එහෙමනේ මේ පාර ගොඩක් කට්ටිය කිව්වේ M1X8 එහෙම කියලා. හැබැයි ඒ පාර තනිකර සම්පූර්ණ නම වෙනස් කරා. දැන් අර එතකොට මේගොල්ලෝ අර normal devices සහ pro devices කියන කැටගරි දෙකක් නේ මචං. Apple ගේ MacBook වල තිබ්බේ. traditionally තිබ්බේ එහෙමනේ. MacBook Air, MacBook Pro. ඔහොමනේ තිබ්බේ. දැන් මේ පාර ඒක තුනක් කරා. දැන් MacBook Air එක තියෙනවා, MacBook Pro තියෙනවා, MacBook Max තියෙනවා. එහෙමනේ කැටගරි තුන. හැදෙයිද? මම හිතන්නේ මේ අර Pro එකේ හරි Max එකේ මේ 8GB RAM එක නැහැ නේද? 16GB වලින් නේද පටන් ගන්න කෙනෙක්. 16 පටන් ගන්නනේ 64GB දක දෙනකම් පුළුවන්නේ ලැප්ටොප් එක මේක ඉතින් අර ප්‍රශ්න තියෙන ගැන මෙහෙමයි මේගොල්ලෝ හොඳට පර්ෆෝමන්ස් දෙන හින්දා ප්‍රශ්නයක් නැහැ නැත්නම් අපිට ඕන විදිහට මේ RAM එක එහෙම චේන්ජ් කරන්න බෑනේ මචං ඒ දේවල් එක්ක බලපුවාම ඉතින් මේ මන් දන්නේ නැහැ කොහොම වෙයිද කියලා හොඳට පර්ෆෝමන්ස් නැතියි ඉතින් ලබන සතියේ කැමති අර මේක ඕඩර් කරන්න පුළුවන් Apple site එකෙන් මං හිතන්නේ නෑ අද ඊයෙන් පුළුවන් ඊයෙන් පුළුවන්නේ ඩිලිවර් වෙන පටන් ගන්න ලබන සතියේ ඉඳන් මං හිතන්නේ ඔය දැන් YouTube reviews ටික ආවහම බලා ගන්න පුළුවන් වෙයි කොහොම වෙයිද කියලා මේ performance එහෙම සෑහෙන හොඳ තියෙයි ඉතින් නැත්තම් මේ වෙනම event එකක් දාලා රිලීස් කරලා නොන්ඩි වෙන්නත් බෑනේ මේ තව ඒගොල්ලෝ තව දෙයක් කියන්න ඕනේ මචං දැන් Apple කියන කම්පැනි මචං හાર્ඩ්වෙයාර් කම්පැනි එකක් විදිහට නාවේ කම්පියුටර්ස් හැදුවා එහෙමනේ ඒගොල්ලෝගේ ඔපරේටින් සිස්ටම් එකක් තිබ්බනේ දැන් ඒගොල්ලෝ ફોකස් කරනවා මචං සර්විසස් වලට ඒ කියන්නේ සර්විසස් කම්පැනි තියෙන්නේ Google වගේ කම්පැනි Google Microsoft ලා වගේ සර්විසස් නේ Apple site එකත් අප්ඩේට් කරලා තියෙනවා මචං උඩ ටැබ් එකක් දාලා තියෙනවා only on Apple කියලා ඒකේ ඒගොල්ලෝගේ සර්විසස් ටික තියෙනවා Apple TV Music Fitness Plus Apple Arcade iCloud podcast ටික ඔක්කොම ඒකේ දාලා තියෙනවා මචං ඒකත් ඇඩ් කරලා මොකද සර්විසස් වලින් මම හිතන්නේ හොඳ රිවෙනියු එකක් ගන්න පුළුවන් ඒ කියන්නේ ඇත්තම කතාව මචං හරි කලාතුරකින් ඉන්න මිනිස්සෙක් දැන් iPhone එකක් වගේ දෙයක් ගත්තොත් එහෙම අපේ වගේ රටක ඉන්න මිනිස්සෙක් හැම අවුරුද්දෙම එනේන iPhone එක ගන්න යන්නේ නැහැ නේ මොකද අපිට ලීස් කරන්න බෑ ඒ ප්‍රශ්න තියෙනවානේ ඒකට අපි iPhone එක කරන් අඩුම අවුරුදු 3ක්වත් 2ක්වත් පාවිච්චි කරනවානේ එතකොට Apple ට අපිට $1000ක් අරගෙන ෆෝන් එකක් දීලා ඒකෙන් ආයෙ රිවෙනියු එකක් ජෙනරේට් කරගන්න පුළුවන් ෆෝනේ නම් එකම විදිහ තමයි සර්විස් එකක් නැත්නම් පර්චේස් කරන්න ඕනේ ඇප් එකක් අපි ඇප් ස්ටෝර් එකේ අපි ඇප් සල්ලි දීලා ගන්නවා සෑහෙන අඩු වෙනවා ගන්න නෑනේ බං අපි එහෙම අපිට එහෙම ඕනේ නෑනේ උන්ට රිවෙනියු එකක් ජෙනරේට් කරගන්න පුළුවන් විදි ටික තමයි ඉතින් ඔය Apple TV කියයි Apple Music කියයි ඒව සබ්ස්ක්‍රිප්ෂන් නේ monthly ආය ලැබෙනවනේ හොඳයි ඉතින් සර්විසස් පැත්තෙන් උත් යයි දැන් හැබැයි ඒකට ඉතින් Apple එක cloud එක එහෙම ලයිනේ next level එක ඔව් මාර මේකක් තියෙනවා මම හිතනවා කනිෂ්ක දන්නවා ඒකේ security implementation එහෙම superb නේ මචං ඒ කට්ටිය ගොඩක්ම මම හිතන්නේ cloud services වල කියන්නේ දැන් බහලා නැත්තෙත් ඔය security ඒ කට්ටියගේ මේ concern එකක් හින්දා නැත්තම් Apple වලට බහින්න පුළුවන් මචං cloud VM වලටයි බහින්න පුළුවන් ඔව් නේ දැන් අනිත් services company එක බලපුවම Google Microsoft එක බලපුවම පොඩක් cloud iCloud කියන පොඩක් පස්සෙන් ඉන්නවා තමයි අපිට තේරෙන්නේ හැබැයි එහෙම නෙවෙයි තියෙන්නේ සීන් එක ඒගොල්ලෝ අර ලේසියෙන් ඒ දේවල් වලට අලුත් ෆීචර්ස් ඇඩ් කරලා එහෙම මුකුත් කරන්න යන්නේ නැහැ මොකද device තියෙනවනේ මචං 1 billion active devices ඕකෙන් අනිවාර්යෙන් 500 million වත් මිනිස්සු iCloud පාවිච්චි කරනවනේ මචං ඉදිරියදා වැඩවලට එතකොට ඒගොල්ලොන්ට interruption එකක් ආවොත් එහෙම ඒක service interruption එකක් නෙමෙයි user experience එක interruption එකක් නෙවෙන්නේ ඒක ඒගොල්ලෝ කරන්න කැමති නැති සීන් නැති නිසා අනිත් එක ඒගොල්ලෝ කවදාවත් දැන් තියෙන දෙයක් normally function වෙන දෙයක්කට අලුතෙන් දෙයක් ඇඩ් කරලා free දෙන්නේ නැහනේ අනිවාර්යෙන් ගානක් කඩා ගන්න පුළුවන් දෙයක් කරලා නේ ඒගොල්ලෝ නවත්තන්නේ Apple Music තරක් තියෙනවා හොඳට Apple TV Apple TV Plus කියලා ආවා ඔය Fitness Plus කියලා ආවා හැම එකම Plus කියලා ගානක් කඩා ගන්න එක කරන්නේ බලමුනේ ඕක තමයි මේ පාර ඉවෙන්ට් එකේදී උනේ මේ සති අපිට පහුගිය දවස් දෙක සති දෙක විතර මිස් වුණා වැඩක් තමයි මූවි රිවිව් එක මේ සතියේ තියෙනවා මේ සතියේ ඉඳන් අපිට මූවිස් ටිකක් තියෙනවා රිලීස් වුණ හොඳ මොකද මචං ෆිල්ම් එක බලපු ඩූන් කියන්නේ මචං වැලි කන්දනේ
වැලි ඔවුනේ වැලි වැලි අවුඩූන් කියලා ෆිල්ම් ඇතා මේ පාර අපි රිවිය් කරන්නේ ඕගනිෂ්ක ඒක මේ කතාවකින් පොතකින් තමයි මට මේ කතාව හිට්ටුනේ කලින් ඉස්සල්ලාම ඩූන් කියල ෆිල්ම්යක් ලිස්සුනා 1900 බාර ගණන් වල ඒක එච්චර හිට්ටුන් නෑ ඒ කාල හැටියට මොකද කාලයට ෆිල්ම් ගොඩක් ඉස්සර හැතිබේ යනක ෆිල්ම්ක ඩිරෙක්් කරෙත් කාලෙටපු සුපිරිම ඩිරෙක්ට කෙනෙක් කොහරි මේ අලුත් ඩූන් ඒ ෆිල්ම් එකම ගැන පොතම කතාම ආය හැදවා හැබැයි පොත් දෙකත් තියෙනවා මේ ෆිල්ම් එක පලනි පොතේ ටික විතරයි තියෙන්නේ දෙවැනි පොත ඒ දෙවැනි කොටස තාම එකට ෂුට් කරන්න පටන්ගරන්නේ ෆිල්ම් එක ඩෙනිස් විලනිව් කියලා ඩිරෙක්ට කෙනෙක් තමයි ඩිරෙක්ට් කරේ එයා කලින් ඩිරෙක්ට් කරා ප්‍රිසනර්ස් රයිවල් බ්ලේඩ් රනර් ඒක නර සයිෆයි වලත් ඔය අර දැන් ඔය මොකක්ද මේ බ්ලේඩ් රන නෙවෙයි අනිත්තක මොකද මශම්ප කිවේ රයිවල්නේ රයිවල්ලගේ මර නෙක්ස් ලෙවල්ම හදපු ෆිල්ම්යක් ඒවගේ මචන් දැක්කන අර ෆෙක්ෂය පට්ටනේ ඩූන් එකගේ වෆෙක් නෙක්ස් ලෙවල් මට ඒවා මම දැක්කවන ඒවගේ ස්ටාවෝස් එකෙත් මේ ඒවගේ තිබෙන වෆෙක් මනික ඩූන් එක මාර කාස්ට එකක් ඉන්නන මචා ටිමති ටිමති ශම්ලටඉන්න ශම්ලත්ත සැමලත්ත මන්ද ශැමලේ ශම්ලනේ ටිමති ශම්ලේ සෙන්ඩ ඉන්න රෙබෙක ෆර්ගසන ඉන්න ජේසන් මමෝ ඉන්න තුගම්බු ස්කයිසැක්කින්නවා මෙයා කවුද බැටිස් තෑනොස් ජොස් බ්‍රෝලින් ඉන්නවා තව එතනින් ගත්තාම ඉන්නවා ස්ටෙලන් ස්කාගඩ්නේ වත් ස්කාස් ගඩ්තුමත්ද අර එකේ ඉඳපු කොල්ල තාත්තනයි මාරම කාස්ටයකුත් ඉන්නා මේ ෆිල්ම් එක බලන්න මේක ඒ සිරිස එකක් ඩූන් පොත් කිය ඇතිතම ඩූන් පොත්තින පහක් විතරමට පහක් ඔයෝ එක්කම එක්කෙනා ලෙව් පොත් තියෙන පහ එක ගැන කත් ඩූන් කියල කියන්න තේ කියන්නේ අර මේ ඉන්ටස්ටලා ට්‍රවල් සීන් ඇන්නේ කියන්නේ මල්ටි පැනටරි කතාවක් කියන්නේ කැන හමන් රේස් එකම අවුරුද්ධ යන්නේ අවුරුදු 10190 කියලද පෙන්න්න අවුරුද්ධ එතකොට ඩෝන් කියලා කියත්තේ වැලිකන්දනව එකන ඒ පැනට්ටක තනිකර නිකන් අර සහර කාන්තාරය වගේ පැනට් එක තනිකර එහෙම කාන්තාරය ඒ පැනට්ටගේ තියෙනවා මේ අමුතු නිකං මැටිරියල් එකක් මැටිරල්ලගෙන් තම එකටිය ඉන්ටස්ටල ට්‍රවල් කර පාවිච්ච ගොඩක් ඒක නිකන් අර පෙට්‍රල් අපි ගන්න ඒවගේ එක මයින් කරන්න ඕන ඕ කතාව යන්න එක මේ මයින් කරන්න ඕනේ ඉතින් ඒක ඉන්ටස්ටල් ටවල් හිද එක තමයි කැන් මුළු ඉනිවර්ස් එකම එකන්නේ මිනිස්සුන්ට වටිනම සබස්ටන්ස එක තමයි ඒක ස්පයිස් කියලා කියන්න එක වැලිවල තමයි තියෙන්නේ එක මයින් කරන්න ඕනේ මේ කතාව යන්න එහෙම සිීනය පට්ට කතාව ලස්සනයි කතාව හොඳයි ගැන දෙවනීක එන්නඇති කතාවක් කියලා මේ මොකද ස්ටඩියගෙන් තාම කම්පේෂන් එකත් දුන්න නෑ කියලා මේ පාට්ටුවෙන් මොකද එකන කතාව ෆිල්ම් ඔවු පලිනගේ ෆිල්ම් කතා ඉවර වෙන්න එක හැටියට කියන්නේ එකන අනිත් ඉස්සරහට වෙන කතාවල පොඩිපොඩි මේ සීන්ස් දෙකතුනක් පෙන්න්න නවා ඒව ෂූට් කළ තිබ්බට මේ මුළු කතාවම සම්පූර්ණය යන්න කතා සෙට්ට එක මවනං සුපිරි ඔවු මේ බජට් එක තියෙන 165 මිලියන් බොක්ස් ඔෆිස එකන ඇවිල්ල තියෙන 130 මිලියන් දැන් ඔවු හම්බ කල දැන් හම්බ ඒදකරපු ගානක් හොයල ඇති
බලන්න ඇතරම කානික දැමක IMDb තින 8.3 රොටන් ටොමටෝ නං 88 තියන්නේ ඒකනති කොහොමත් කමිනිට වේශන මේ බලන්න ෆිල්ම් එක මත් බලන්තමයින්න මට බලන්න හොඳ කොපියක් සාමානයෙන් බලාගන්න පුළුවන් කොපියක් ඇවිල්ල ති අවුලක් නෑ කොපිය ටොරන් බදාගන්න පුළුවන් ටොරන් සාලන තින්න අපිතිමක ඉහිල්ල ෆිල්ම් හෝල් ඇරි හිල බලන්න නෑන අපිට ෆිල්මෝල ගිහිම් බලන්න පුළුවන්න මන් දැක්කා බලන හොඳයි ෆිල්ම් හෝල් එක ගිල්ලා සැවෝයි හරි කවුරි ෆිල්ම් හෝල්ලක් මන්දක දාලා තියෙනවා ගොල්ල ඕපන් කරන කතාව එක ඕපන් කරද්දී ගොල්ලෝ මේ පෙන්න්නනවා කියලා තිබ්බා ඩූන් තිබ්බා ෆ්‍රීගායි තිබ්බා වෙනම් එම සෙට්ටක් තිබ්බාචා පුළුවන් එහෙම බලන්න නැතතින් ක්‍රිස්ටයක් ගන්න නෑනිකම් ගෙදරිම් බලන්න පුළුවන් පයිරට් කලතම බලන්න වෙන්නේ අයට කරන කැමති නැත්තන් වB ලගේ සබස්ක්‍රපෂන් කරගෙන බලන්න පුළුවන් මොකේද මජා පෙන්න්නන්නේ මේ වෝන බරුස් ලගෙනේ ඕන බද සස්කෂන් බලන්නගලොත් ෆිල්ම් එක දුවන් අර හයිලියන් ටිසිපේට ෆිල්ම් එකක් මේක ගොඩක් කට්ටි බලන් හිටිය මේ ගැනකල් කාස්ට කොන්ද හිත තමයි ඇත්තරම මේ සහ පොත ගොඩක්යි කියවල තියෙන මන්දන්න තරමට නිසා බලන්න සයින්ස්ෆික්ෂන් ට කැමති අයන්න නම් බලන්න සහ කංශකයෝ වගේ වෆෙක්ම සුබ ෆිල්ම් හිති ළඟදී මොද ෆිල්ම්යක් කාවත් නැති නිසා බලන්ඩ හරි නේම චහින අපි මේ සති වැඩේ වැතින් අපි ඉවර කරමු ඔයගොල්ලො පරිසමෙන් ඉන්න වැක්සිනේෂන් එක කරගත්තේ නැත්තන් කර ගන්න සහ අද දහනමනි තාම පලා අතර යන්න බෑවාල්ට එක නිසා මන්දක දැ ගොඩක් තැන්වල කියල තියෙනවා කෝවිඩ් සිටුවේෂන් එක වැඩි වී කරෙන්නේ එම කියලා හම කරගන්න එපා අමාරුවෙන් නිතින් කන්ට්‍රෝල් කරගත්තේ වැක්සිනේෂන් පුළුවන්න කරගන්න මාස්ක එක දහන්ඩ ඩිස්ටන්ස එක තියාගන්න ඕන මුණොත් ඉතරක් මිනිස්සින්න තැන්වලට ගිල්ල පරිස්සන්නේ මේ වැඩික කරගෙන යමු එන ලබට සතිය පෙලුත පිසෝඩ්යකින් හම්වෙමු ඇතිකල් හැමෝටම ජයවේවා ජයවේවා